right අයිබෝවන් අපි පටන් ගමු සෙෂන් එක. ඒකෝටම අපි ගිය පාර කතා කරා කොටස් වෙළඳපොළ සම්බන්ධයෙන්. මම හිතනවා කොටස් වෙළඳපොළ සම්බන්ධයෙන් තිබූ ටියුට් එක ඕගොල්ලන්ට ඇහෙන්නේ කලින් හරි. ඔබට ඩවුන්ලෝඩ් කරගන්න අපි දාලා තිබ්බා. ඒ වගේම ගිය පාර අපි දාලා තිබ්බා විදේශ විනිමය වෙළඳපොළ සම්බන්ධයෙන් ටියුට් එකක්. ඒ විදේශ විනිමය වෙළඳපොළ සම්බන්ධයෙන් ප්‍රසන්ටේෂන් එක තමයි අද අපි සාකච්ඡා කරන්න මාතෘකාව සාකච්ඡා කරන්න යන්නේ. දැන් මේක සාකච්ඡා කරන්න ප්‍රථමයෙන් මට ෆීඩ්බැක් එකක් දෙන්න. ඕගලන්ට ඇහෙනවද මාව හරියට? සංගාල ෆීඩ්බැක් එකක් දෙන්න බෑ. හරි ඇහෙනවා. දැන් ඊළඟට ඔබට පේනවා මේ විදේශ විනිමය වෙළඳපොළ කියලා ටියුට් එකක්. මේ ප්‍රසන්ටේෂන් එක මම දාලා තියෙනවා. මේක ඔබට පේනවා. right okay. එතකොට මේ දෙක සම්පූර්ණ නම් අපිට දැන් ඔන්න සෙෂන් එක පටන් ගන්නට පුළුවන්. right right. එතකොට මේ අපි අද සාකච්ඡා කරන්න යන්නේ විදේශ විනිමය වෙළඳපොළ සම්බන්ධයෙන්. එතකොට විදේශ විනිමය වෙළඳපොළ ගත්තම මේ විදේශ විනිමය වෙළඳපොළේ වෙළඳාම් වෙනවා විදේශ මුදල් එකිනෙකා අතර හුවමාරු වීම හෝ විදේශ මුදල් සහ දේශීය මුදල් අතර හුවමාරුවක් වෙළඳාමක් සිදු වෙනවා. එතකොට මේ වෙළඳපොළේ විදේශ මුදල් වෙළඳාම් කරනවා. ඒ අනුව විදේශ මුදල් වෙළඳාම් කරන වෙළඳපොළ විදේශ මුදල් වෙළඳපොළ ලෙස අපි හඳුන්වනවා. එතකොට මේ වෙළඳාම් කිරීමේදී සිදුවන්නේ විදේශ මුදල් එකිනෙක හුවමාරු කර ගැනීම. එතකොට මේ හුවමාරු කර ගැනීමේදී දේශීය මුදල් විදේශ මුදල් සමග හුවමාරු කිරීම හෝ විදේශ මුදල් එකිනෙකා අතර හුවමාරු කිරීම අපිට දක්නට ලැබෙනවා. එතකොට විදේශ මුදල් හෝ විදේශ මුදලින් කරන ගනුදෙනු අපි විදේශ විනිමය ලෙස හැඳින්වීම සිදු කරනවා. right එතකොට ඔන්න ඔබට මූලික අවබෝධය ලැබෙනවා මේ කතා කරන වෙළඳපොළ මොකක්ද කියලා අපි. right එතකොට අපි දන්නවා ලෝකයේ විවිධ රටවල් විවිධ මුදල් වර්ග භාවිතා කරනවා. ඇමරිකානු එක්සත් ජනපදයේ US ඩොලර්ස් භාවිතා කරනවා. අපි ශ්‍රී ලංකා රුපියල් භාවිතා කරනවා. මේ අනුවදී වෙනත් රටවල් විවිධ මුදල් ඒකක භාවිතා කිරීම අපිට දක්නට ලැබෙනවා. right එතකොට මේ විවිධ මුදල් ඒකක භාවිතා කරන රටවල් එකිනෙකා අතර වෙළඳාම් කිරීමත් අපිට දක්නට ලැබෙනවා. එතකොට අපි දන්නවා ජපානයේ යෙන් පාවිච්චි කරනවා. අපි ශ්‍රී ලංකා රුපියල් පාවිච්චි කරනවා. අපි වාහන ආනයනය කරනවා ජපානයේ. එතකොට ඔන්න අපි ජපානයෙන් වාහන ආනයනය කරනවා. එතකොට දැන් අපි රුපියල් යවුවොත් ජපානෙට මොකද්ද වෙන්නේ? දැන් ජපානයේ වාහන එවන එක්ස්පෝර්ටට මේ රුපියල් ගියාට ඒ තමන්ගේ රට ඇතුලේ ඒවා භාවිතා කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒකට ඕට පුළුවන් වෙන්නේ මේ මුදල් අපෙන් නැවත බඩු ගන්න විතරයි භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔන්න ඔහුව යම්කිසි සීමාවකට යටත් වෙනවා. මොකද සීමාව අපි අපේ රටේ රුපියල් යවුවොත් එහෙම එයා ජපානයෙන් එවන කාර් එකකට ජපානයේ ඒ එක්ස්පෝර්ට්ට ඒ රුපියල් භාවිතා කරන්න වෙන්නේ අපිත් එක්කම නැවත ගනුදෙනුවක් කරන්න විතරයි. ඉතින් එක්ස්පෝර්ටර් කැමති වෙන්නේ එහෙම සීමාවන් වලට යටත් වෙලා තමන්ගේ භාණ්ඩ විකුණන්න. ඉතින් ඔහු කියනවා රයිට් මම එවන්නම් ඔබට කාර් රථය නමුත් මට අවශ්‍යයි මගේ රටේ මුදල් යෙන්. ඒතකොට යෙන් ලැබුණම මට පුළුවන් මගේ රටේ ගනුදෙනු කරන්න. එහෙම නැත්නම් ඒ යෙන් භාවිතා කරලා වෙනත් විදේශ මුදල් වර්ගයක් බිනට අරගෙන මට ඒවා භාවිතා කරන්න පුළුවන්. දැන් ඇතැම් අවස්ථාවල අපිට දක්නට ලැබෙනවා අපිට කියනවා ලෝකයේ ප්‍රචලිත එහෙම නැත්නම් වැඩිපුර භාවිතා වන කරන්සි එකකින් ගෙවන්න කියලා. උදාහරණයක් අපිට කියනවා බොරතෙල් වල කියනවා දැන් ඩොලර් වලින් ගෙවන්න. එතකොට මැද පිළි දෙකකින් අපිට බොරතෙල් එනවා මේකට අපි ඩොලර් වලින් තමයි ගෙවන්න ඕනේ. දැන් ඩොලර් වලින් ගෙවුවම ගන්නේ ඇයි මේ ඩොලර් කියන කරන්සි එක රටවල් අතර ගනුදෙනු කිරීමේදී භාවිතා වෙන පොදු ඉතා ප්‍රචලිත කරන්සි එකක් නිසා. ඉතින් මේ අනාදී වශයෙන් රටවල් අතර වෙළඳාම් සිදුවීමේදී අනිවාර්යෙන්ම තමන්ගේ රටේ කරන්සිය වෙනත් රටක මුදලකට පරිවර්තනය කිරීම සහ අපේ භාණ්ඩ විකිණීමේදී
අපේ කරන්සියෙන් හෝ වෙනත් රටක කරන්සියකින් payments ලබා ගැනීම වැනි අවශ්‍යතා මතුවෙනවා. එහෙමනම් අපිට පේනවා දැන් currencies මිලට ගැනීම සහ currencies විකිණීම කියන දෙකම අවශ්‍ය වෙනවා මේ වෙළඳාම සාර්ථකව සිදු කරගෙන යන්න නම්. ඒතර උදාහරණයක් හැටියට ගත්තොත් අපි අපේ එක්ස්පෝර්ටර් කෙනෙක් ගත්තොත් right අපි හිතමු MAS එහෙම නැත්නම් Brandix වැනි අපේ එක්ස්පෝර්ටර්ස්ලා right පිටරටට අපි මේ මොනවාද භාණ්ඩ සේවා සප්ලයි කරනවා නේ. ඒතර ඩිල්මටි Brandix MAS මේ වගේ අපිට උදාහරණ ගොඩාක් ගන්න පුළුවන් අපේ එක්ස්පෝර්ටර්ස්ලා. ඒතර මේ එක්ස්පෝර්ටර්ස්ලා මේ භාණ්ඩ සේවා නිෂ්පාදනය කරලා වෙනත් රටවල් වලට යවුවම ඔවුන්ට මුදල් ලැබෙනවා ඒ රටවල් වල කරන්සිස් වලින්. උදාහරණයකට ඩොලර් වලින් ඔවුන්ට අපි මුදල් ලැබෙනවා කියලා හිතමුකෝ. දැන් මේ ඩොලර් වලින් ලැබෙන මුදල් ලංකාවට ආවට පස්සේ දැන් මේගොල්ලන්ට අවශ්‍ය වෙනවා මේවා කන්වර්ට් කරගන්න රුපියල් වලට. ඇයි එහෙම අවශ්‍ය වෙන්නේ? දැන් මේගොල්ලෝ පඩි ගෙවන්න ඕනේ රුපියල් වලින්. නේ? ෆැක්ටරි පවත්වාගෙන යන්න ඕනේ රුපියල් වලින්. ඒකට මේකෙන් කොටසක් ඔවුන්ට සිද්ධ වෙනවා කන්වර්ට් කරගන්න ඩොලර් වලට. ඒක ඩොලර් වලට කන්වර්ට් කරගන්නේ කොහොමද? මේ ඩොලර් දැන් මොවුන්ට විකුණන්න වෙනවා රුපියල් වලට. ඒ අනුව මේගොල්ලෝ කියනවා මෙන්න මගේ ගාව ඩොලර් තියෙනවා. මේ ඩොලර් අරගෙන මට රුපියල් දෙන්න. නේ? ඒ වගේම සමහරක් වෙලාවට අපි හිතමු මොවුන් සේවාවක් ලබා ගන්නවයි කියලා මේ වෙනත් රටකින් සේවාවක් ලබා ගන්නවා නම් වෙනත් රටකින් යන්ත්‍ර සූත්‍ර ආනයනය කරලා දිනනවා නම් සමහරක් විට ඕන සිදු වෙයි ඩොලර් යුරෝ වලට කන්වර්ට් කරන්න. එහෙම නැත්නම් ඩොලර් GBP වලට කන්වර්ට් කරන්න. එහෙමත් නැත්නම් ඩොලර් yen වලට කන්වර්ට් කරන්න. යන දිවසේ යම්කිසි වෙනත් මුදල් වර්ගයකට කන්වර්ට් කරන්න. දැන් එහෙම වෙලාවටත් ඔවුන්ට සිද්ධ වෙනවා ඒ Tamanට ලැබුණු එක්ස්පෝර්ට් ප්‍රොසීඩ්ස් එමත් ලැබුණු එක්ස්පෝර්ට් කිරීම හරහා ලැබුණු ඩොලර් වෙනත් විදේශ මුදලකට කන්වර්ට් කරන්න. ඉතින් මේ අනුව ඔබට පේනවා ලංකාවේ එක්ස්පෝර්ටර් කෙනෙකුට අවශ්‍යතාවයක් මතුවෙනවා Tamanට ලැබෙන විදේශ විනිමය වෙනත් විදේශ මුදල් වර්ගයකට හෝ දේශීය මුදලට කන්වර්ට් කරන්න. එතකොට මේ තුල ඔහු උත්සාහ කරනවා තමාට ලැබෙන විදේශ විනිමය සැපයීම සිදු කරලා වෙනත් රටක විදේශ මුදලක් ඕ රුපියල් ඉල්ලුම ඇති කරන්න. right? එතකොට අපි ඩොලර් කියලා ගත්තොත් ඩොලර් සැපයීමක් ඇති වෙනවා මේ එක්ස්පෝර්ට් එකෙන් රුපියල් සහ වෙනත් යම් කරන්සියකට ඉල්ලුමක් ඇති වෙනවා. අනිත් පැත්තට අපි ආනයනකරුවෝ ගත්තොත් ආනයනකරුවන්ගේ කාර්යය තමයි වෙනත් රටවලින් භාණ්ඩ හා සේවා ආනයනය කොට බෙදා හැරීම. ඒකට අපි උදාහරණයක් ගමු. ආනයනකරුවෝ මේ වාහන ආනයනය කරනවා. එහෙම නැත්නම් සැමන් ටින් ආනයනය කරනවා. එහෙම නැත්නම් රෙදිපිලි ආනයනය කරනවා. සපත්තු ආනයනය කරනවා. බෙහෙත් ආනයනය කරනවා. ඉතින් මේගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලෝ මේ භාණ්ඩ හා සේවා ලංකාවට ගෙන්නගෙන ඒ භාණ්ඩ හා සේවා වලට මුදල් ගෙවන්නට අදාළ විදේශ විනිමය ලංකාවේ මාකට් එකෙන් ඉල්ලා සිටිනවා රුපියල් දීලා. ඒතකොට ඔයගොල්ලෝ කියනවා මෙන්න අපි රුපියල් දෙන්නම් අපිට දෙන්න ඩොලර්. right? අපි මිලට ගන්නවා ඩොලර්. ඒතකොට රුපියල් ලබා දීලා ඩොලර් මිලට ගන්නවා. එහෙම නැත්නම් යුරෝ මිලට ගන්නවා. එහෙම නැත්නම් ස්ටර්ලින් පවුන්ඩ් මිලට ගන්නවා. ඔන්න ඒ අදාළ කරන්සිස් වලට ඉල්ලුම ඇති කරනවා. right? ඒතකොට අපිට පේනවා ඉතා සරලව උදාහරණ දෙකක් ගත්තොත් ආනයනකරුවන් විදේශ විනිමය සඳහා බොහෝ විට ඉල්ලුම ඇති කරනවා. අපනයනකරුවන් විදේශ විනිමය සැපයීමට දායක වෙනවා. මේ යනාදී වශයෙන් අපිට බලන්න පුළුවන් විවිධ අවශ්‍යතාවයන් විදේශ විනිමය ඉල්ලුම සහ සැපයීම ඇති කරන. එතකොට විදේශයන්ට ගෙවීම් කිරීමට අවශ්‍ය පාර්ශ්ව විදේශ විනිමය ඉල්ලුම් කරනවා. උදාහරණ හැටියට ආනයනකරුවන්, ඒ වගේම රජය විදේශ ණය ගෙවීමේදී, බැංකු විදේශ ණය ගෙවීමේදී, එහෙම නැත්නම් විදේශ රටවල් වල ආයෝජනය කරන්නට යන ආයෝජකයෝ. ඊළඟට විදේශ විනිමය දේශීය මුදලට හෝ මාරු කිරීම සඳහා අවශ්‍ය පුද්ගලයන් විදේශ විනිමය සැපයුම ඇති කරනවා. උදාහරණ හැටියට අපනයනකරුවෝ තමන්ට ලැබුණු විදේශ විනිමය විකුණා වෙනත් මුදල් වර්ග හෝ රුපියල් මිලට ගැනීමට උත්සාහ කරනවා. සංචාරකයෝ ලංකාවට ආපුවම ඔවුන්ගේ ඩොලර් මාරු කරගන්නවා ශ්‍රී ලංකා රුපියල් වලට. මාරු කරගෙන තමයි ඔවුන්ට පුළුවන් ශ්‍රී ලංකාව ඇතුළත තමන්ගේ වියදම් සිදු කරන්නට. ඉතින් මේ අනුව අපිට පේනවා විදේශ විනිමය වෙළඳපොළ තුල විවිධ පුද්ගලයන් හා ආයතන
විදේශ මුදල් සඳහා ඉල්ලුම සහ සැපයුම ඇති කරනවා. ඒ අනුව ඒවා හුවමාරු වීම වෙළඳාම් වීම මේ වෙළඳපොළ තුල සිදු වෙනවා. එතකොට අපිට මීළඟට මේකේ දක්නට එන දේ තමයි විනිමය අනුපාතය. ඒතර විනිමය අනුපාතය කියන්නේ යම්කිසි විදේශ මුදලක් සඳහා ඔබ වෙනත් මුදලකින් කොපමණ ප්‍රමාණයක් ගෙවිය යුතුද යන්න. right? එතකොට අපි දන්නවා දැන් අපි කිව්වොත් එහෙම ඩොලර් එකක් රුපියල් 180යි කියලා. ඒකෙන් අදහස් වෙන්නේ ඩොලර් එක මිලට ගන්න රුපියල් කියන කරන්සි එකෙන් 180ක් අපිට ගෙවන්න වෙනවා කියන එක. right? ඔන්න අපි එහෙම කියනවා. දැන් උදාහරණයක් ඇරෙට අපි ගත්තොත් ස්පොට් රේට් එක අගෝස්තු 28 වෙනකොට අපිට තිබ්බා බයින් රේට් එක 183.78යි. right? ඒතර අපි කියනවා බයින් රේට් එක කියලා කියන්නේ අපි කියනවා US ඩොලර් එකක් බැංකුවක් මිලට ගන්නවා බැංකුව මිලට ගන්නකොට US ඩොලර් එකක් බැංකුව ගෙවනවා රුපියල් 183.78ක්. රුපියල් 183.78ක් ගෙවලා බැංකුවට පුළුවන් මිලට ගන්න ඩොලර් එකක්. දැන් ඔබ ඩොලර් තියෙන කෙනෙක් නම් ඔබට පුළුවන් මේ ඩොලර් එක දීලා ඔක ගන්න. ඔබට ඩොලර් ඕනේ නම් දැන් අපි ගිහලා බැංකුවට කියනවා මට ඩොලර් ඕනේ. ඩොලර් ඕනේ කියනවා නම් ඔබට ඩොලර් ලබා දෙන්නේ බැංකුව. ඩොලර් එකක් ඔබට දෙනවා ඔබට කියනවා හැබැයි මට ඩොලර් එකට රුපියල් 188.18ක් දෙන්න ඕනේ. මේකට අපි කියනවා සෙලින් රේට් එක කියලා නේ. එතකොට බයින් රේට් එකක් තියෙනවා සෙලින් රේට් එකක් තියෙනවා. එතකොට බැංකුවකට ඔබ ගියාම ඔබ ගාව ඩොලර් තියෙනවා නම් ඔබට පුළුවන් බයින් රේට් එක භාවිතා කරන්න. ඔබ බැංකුවට කියනවා ඔයා මේක අරගෙන මට රුපියල් දෙන්න. එහෙම කිව්වම බැංකුව ඔබට දෙනවා ඔබ ඩොලර් එකක් දුන්නම 183.78ක්. දැන් ඔබට ඩොලර් ඕනේ නම් ඔබ බැංකුවට ගිහලා කියනවා මට ඩොලර් ඕනේ කිව්වම ඔබට 1 ඩොලර් එකක් දෙන්න බැංකුව ඔබෙන් ඉල්ලනවා 188.18. මෙන්න බයින් රේට් එක සෙලින් රේට් එක. මේ අනුව ඔබට පුළුවන් මේ මුදල් ලබා ගන්න. right? ඒකට එහෙමනම් ඔන්න අපිට පේනවා මේ වෙළඳපොළ තුල අපිට පුළුවන් ඩොලර් අපේ අතේ තියෙන විදේශ විනිමය විකුණන්නත් පුළුවන්. අපේ අතේ තියෙන අපිට විදේශ විනිමය අවශ්‍ය නම් ලබා ගැනීමටත් හැකියාව තියෙනවා. මේ සඳහා බැංකු ක්‍රමය වෙත යොමු වෙන්නට පුළුවන්. එතකොට දැන් උදාහරණයකට ගත්තොත් ඩොලර් එකක අපිට රේට් එක කියන්න පුළුවන් රුපියල් 183.78යි. right? බයින් රේට් එක. ඊළඟට යූරෝ ගත්තොත් එහෙම යූරෝ වල බයින් රේට් එක කියන්නේ 216.37යි මේ අගෝස්තු 28 වෙනිදා වෙනකොට. සෙලින් රේට් එක අපිට කියන්න පුළුවන් 224.7.0.16යි කියලා. ඒකට යෙන් රේට් එකක් ගත්තොත් යෙන් එකේ බයින් රේට් එක 1.7.5යි. ඒ කියන්නේ බයින් රේට් එක කියන්නේ මොකද්ද? යෙන් එකක් ඔබ බැංකුවකට දුන්නොත් ඔබට හම්බෙන්නේ 1.7.5යි. ඒක තමයි බැංකුවේ මිලට ගන්න රේට් එක. ඊළඟට සෙලින් රේට් එක කියලා කිව්වොත් ඔබට කියනවා රයිට් බැංකුව ඔබට දෙන්නේ යෙන් එකක් 1.779 තුරට. ඉතින් මේ අනාදී වශයෙන් අපිට පෙන්වන්නට පුළුවන් යම්කිසි විදේශ මුදලකට දේශීය මුදල් කොපමණ ප්‍රමාණයක් ලබා දෙනවද කියලා ඒ අනුව අපිට පුළුවන් දක්වන්න වෙළඳපොලේ විනිමය අනුපාතය. එතකොට සාම්ප්‍රදායිකව විදේශ විනිමය වෙළඳපොලේ විනිමය අනුපාතය දක්වන්නේ විදේශ මුදල් ඒකකයක මිල දේශීය මුදල් ඒකක කීයක්ද කියලා. එතකොට අපි කියනවා උදාහරණයක් ඇටියට ඩොලර් එකක් ඒ කියන්නේ විදේශ විනිමය මුදල ඩොලර් එක සමානයි රුපියල් 186.25යි. දැන් අපි කියන යූරෝ එකක් සමානයි රුපියල් 220.40යි. දැන් මේ අනුව අපි කියනවා මොකද්ද මේ කියන්නේ විදේශ විනිමය මුදල් ඒකකයක් ගන්න දේශීය මුදල් කොච්චර දෙන්න ඕනේද? එහෙමනම් හුවමාරු අනුපාතය. ඔයා ගාව ඩොලර් තියෙනවා නම් මම රුපියල් කීයක් දීලාද ඩොලර් එක ගන්න ඕනේ. ඉතින් මේක අපිට සාම්ප්‍රදායිකව දක්වනවා. මේකට අපි කියනවා විනිමය අනුපාතය කියලා. right? විනිමය අනුපාතය කියලා. ඒතර මේ විනිමය අනුපාතය තීරණය වෙන්නට බලපානවා විදේශ විනිමය වෙළඳපොලේ අදාළ මුදල සඳහා ඇති ඉල්ලුම හා සැපයුම. right? අදාළ මුදල සඳහා ඇති ඉල්ලුම හා සැපයුම. දැන් මේ ඔබට පේනවා
මේ E0 කියන තැන විනිමය අනුපාතය. ඒතකොට මේක ඇති වෙලා තියෙන්නේ ඩොලර් සැපයුම සහ ඩොලර් ඉල්ලුම සමපාත වන අවස්ථාව. මෙන්න මේ අවස්ථාවේදී අපිට පේනවා ඔන්න මේක තමයි විදේශ විනිමය අනුපාතය කියලා. එතකොට විනිමය අනුපාතය ඉල්ලුම සහ සැපයුම මත තීරණය වෙනවා වෙළඳපොලේ. ඒතකොට බැරි වෙලාවත් ඉල්ලුම වැඩි වෙනවා කියන්නේ ඉල්ලුම් වක්‍රය විතැන් වෙනවා. එතකොට ඔන්න ඉල්ලුම වැඩි වුණා මොකද වෙන්නේ මේ පැත්තට යනකොට ඔන්න ඔබට පේනවා දැන් මෙතන විතර ගියොත් විනිමය අනුපාතය ඉහළ යනවා. ඉල්ලුම අඩු වුණොත් විනිමය අනුපාතය පහළ යනවා. එතකොට සැපයුම වැඩි වුණොත් විනිමය අනුපාතය පහළ යනවා. සැපයුම අඩු වුණොත් විනිමය අනුපාතය ඉහළ යනවා. එතකොට ඔන්න ඔබට පේනවා වෙළඳපොලේ ඇති ඉල්ලුම හා සැපයුම මත කොහොමද මේ හුවමාරු අනුපාතය තීරණය වෙන්නේ කියලා. මේක සාමාන්‍යයෙන් අපි දන්නවා ඉල්ලුම වැඩි නම් ඕන විටක භාණ්ඩයක මිල ඉහළ යනවා. ඒකට ඒ හුවමාරුවට අවශ්‍ය අනුපාතය ඉහළ යනවා. ඒ විදිහ තමයි මෙතනත් සිදුවෙන්නේ. එතකොට අපි ගත්තම exchange rate movement එක rupee against dollar අපිට පේනවා 2018 7.12 සහ 2019 1.8 කියන කාල පරාසය තුල කොහොමද ඒක මූව් වෙලා තියෙන්නේ කියලා තා ශීඝ්‍ර ඉහළ යාමක් අපිට දක්නට ලැබෙනවා. 2018 වර්ෂයේ 160ට අඩුවෙන් තිබූ විනිමය අනුපාතය 2019 අගෝස්තු 1 වෙනිදා වෙන විට 180 පාස් කරලා ඉහළට ගිහිල්ලා තියෙනවා ඔබට දක්නට ලැබෙනවා. එතකොට වර්තමානයේදී එක්ස්චේන්ජ් රේට් එක වැඩි වෙලා ගිහිල්ලා නමුත් ළඟදී අපි ගත්තා වූ යම් තද තීරණ හේතු කොටගෙන එක්ස්චේන්ජ් රේට් එකේ පහළ බැසීමක් සිදු වෙලා තියෙනවා. ඒ අනුව අද වන විට ඒ 186ක මට්ටමේ කන්ට්‍රෝල් කරගන්න. ඒ කියන්නේ මේ අපි කතා කරන 2020 අගෝස්තු 28 වෙනකොට එය 186ක් වැනි මට්ටමක පවතිනවා. ඒතර අනිවාර්යෙන් මීට වඩා වැඩි වෙලා නමුත් වැඩිවීමේ ශීඝ්‍රතාවය අඩු වෙලා තිබෙනවා. right. ඊළඟට අපි කතා කරනවා විදේශ විනිමය ඉල්ලුම හා සැපයීමට බලපාන්නා වූ සාධක. විනිමය අනුපාතය ගත්තොත් විනිමය අනුපාතයයි විදේශ විනිමය ඉල්ලුමයි අතර ප්‍රතිලෝම සම්බන්ධයක් පවතිනවා. විනිමය අනුපාතය වැඩි වෙද්දී අපි වැඩිපුර අනිකුත් මුදල් ලබා දීම එහෙම නැත්නම් දේශීය මුදල් ලබා දීමට සිදු වෙනවා විදේශ විනිමය ලබා ගැනීම සඳහා. ඒ අනුව විනිමය අනුපාතය ඉහළ යන විට විදේශ විනිමය ඉල්ලුම පහළ යාම දක්නට ලැබෙනවා. විනිමය අනුපාතය සහ විදේශ විනිමය සැපයුම අතර අනුලෝම සම්බන්ධයක් පවතිනවා. යම් කිසි වෙලාවක විනිමය අනුපාතය ඉහළ යනවා නම් ඔන්න විදේශ විනිමය තිබෙන්නා වූ පුද්ගලයෝ තවදුරටත් ලාභ ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බොහෝ විට සැපයුම අඩු කිරීම සිදු කරනු ලබනවා. ඒ අනුව විනිමය අනුපාතය ඉහළ ගිය විට නැවත ඒ සැපයුම ලබා දීලා එයින් වැඩි ලාභ ලබා ගැනීම සඳහා. ඉතින් මේ අනුව අපිට පේනවා විනිමය අනුපාතය සහ විදේශ විනිමය සැපයුම අතර අනුලෝම සම්බන්ධයක්. විදේශ විනිමය අනුපාතය ඉහළ යන විට සැපයුම් කරුවන් විදේශ විනිමය මාකට් එකට රිලීස් කරලා වෙළඳපොළට රිලීස් කරලා වැඩි ලාභ ලබා ගැනීමට උත්සාහ කරනවා. ඒ උත්සාහය තුළ සැපයුම ඉහළ යනවා. ඒ අනුව විනිමය අනුපාතය සහ විදේශ විනිමය සැපයුම අතර අනුලෝම සම්බන්ධයක් පවතිනවා. ඒතර මුල් කාලයේදී ඔවුන් ටෙම්පරලි ඉහළ යනකම් බලාගෙන ඉන්නවා. ඉහළ යනකොට විශ්ව අනුපාතය ඉහළ යනකොට ක්‍රමයෙන් සැපයුම වැඩි කරනවා. සැපයුම වැඩි කරමින් ලාභ ලබා ගැනීමට උත්සාහ කරනවා. එම අවස්ථාවේදී සැපයුමත් ඉහළ යාමක් දක්නට ලැබෙනවා. ඒතර විනිමය අනුපාතය සහ විනිමය ඉල්ලුම අතර ප්‍රතිලෝම සම්බන්ධයකුත් විනිමය අනුපාතය සහ විදේශ විනිමය සැපයුම අතර අනුලෝම සම්බන්ධයකුත් පවතින බව අපිට කියන්න පුළුවන්. ඊළඟට ජාතික ආදායම ගත් විට රටේ ජාතික ආදායම ඉහළ යන විට ආනයන වැඩිවීම සිදු වෙනවා. එතකොට ඔන්න මිනිසුන් ආනයනය කරමින් වෙනත් රටවල භාණ්ඩ පරිභෝජනය කිරීම, ඒ වගේම ඉහළ අගයක් ඇති භාණ්ඩ ආනයනය කිරීම, තව යන්ත්‍ර සූත්‍ර යනාදී ආනයනය කරමින් නිෂ්පාදනය වර්ධනය කිරීමට උත්සාහ දැරීම වැනි කාරණා හේතු කොටගෙන ජාතික ආදායම ඉහළ ගිහිල්ලා මිනිසුන්ගේ අතේ මුදල් වැඩි වෙන විට ආනයන වැඩි වෙලා
විදේශ විනිමය ඉල්ලුම ඉහළ යාමේ ප්‍රවණතාවයක් දක්නට ලබනවා. right? ඒ රටේ සංවර්ධනයේ යන්ත්‍ර සූත්‍ර අමුද්‍රව්‍ය ආනයනය තුළ මෙසේ විදේශ විනිමය ඉහළ ඉල්ලුම ඉහළ යාම දක්නට ලැබෙනවා. ඒ වගේ මේක අපි කතා කරොත් අපේ රට පැත්තෙන් අනික් පැත්තට අපේ වෙළඳ හවුල්කාර රටවල් වල ඔවුන්ගේ රටවල් වල ජාතික ආදායම ඉහළ ගියොත් අනිවාර්යෙන් අපේ අපනයන ආදායම ඉහළ යාමකුත් සිදු වෙනවා. දැන් අපිට මේක දක්නට ලැබෙනවා අපි දන්නවා අපේ මේජර් මාකට්ස් එහෙම නැත්නම් විදේශ වෙළඳ පොළවල් වල යම්කිසි ඒ රටවල් වලට යම්කිසි ආර්ථික අවපාතයක් හෝ ගැටලුවක් ඇති වුණාම අපිටත් ඒ තදින් බලපානවා. අපි ඉතින් සාමාන්‍යයෙන් කතාවට කියනවා ඇමරිකාවට හෙම්බිස්සාවක් හැදුනොත් අපිට උණ සන්නිපාතය හැදෙනවා. ඇයි අපි එහෙම කියන්නේ? එවැනි ඒ රටවල් වල ජාතික ආදායම් පහළ ගිහිල්ලා ඔවුන්ගේ ආර්ථිකයට හානිදායක බලපෑමක් සිදු වුණාම අපේ අපනයන වලටත් එය බලපානවා. මොකද ඔවුන් අපනයන සඳහා ඇති ඉල්ලුම අඩු කිරීම තුළ. මේකේ අනිත් පැත්තට ඔවුන්ගේ රටේ ජාතික ආදායම ඉහළ ගිහිලා ආර්ථිකය ශක්තිමත් වෙනකොට ඔවුන් අපේ අපනයන වලට ඉල්ලුම ඇති කරනවා. ඒ තුළ අපේ අපනයන ආදායම ඉහළ ගිහිලා විදේශ විනිමය සැපයුම ඉහළ යාම සිදු වෙනවා. ඒ අනුව මේ ජාතික ආදායම අපේ රටේ සහ වෙළඳ හවුල්කාර රටවල් වල විනිමය අනුපාතයට යම් බලපෑමක් එල්ල කරනවා විදේශ විනිමය සැපයුම හා ඉල්ලුමට බලපෑම් කිරීම තුළ. ඊළඟට අපිට තුන්වෙනි කාරණේ හැටියට දකින්න පුළුවන් උද්දමන පරතරය. දේශීය උද්දමන හා වෙළඳ හවුල්කාර විදේශ රටවල උද්දමනය අතර වෙනස විදේශ විනිමය තත්ත්වයට බලපානවා. විදේශ උද්දමනය සමග රටක උද්දමන පරතරය වැඩි නම් විදේශ විනිමය ඉල්ලුම වැඩි වෙනවා. විදේශීය උද්දමනය අධික නම් අපනයන ඉල්ලුම වැඩි වෙලා විදේශ විනිමය සැපයුම ඉහළ යනවා. එතකොට උද්දමනය වැඩි කියන්නේ ඒ අදාළ රටේ මිල මට්ටම් ඉහළ යනවා කියන එක. ඒතර මිල මට්ටම් ඉහළ යන විට මිල මට්ටම් අඩු රටවල් වලින් ආනයනය කිරීමට පෙළඹීම සිදු වෙනවා. ඒ වගේම උද්දමන පරතරය වැඩි නම් රටවල් දෙක අතර විදේශ විනිමය උද්දමනය අඩු රටේ විදේශ විනිමය ඉල්ලුම අපිට දක්නට ලැබෙනවා. පොලි පරතරය ගත්තම දේශීය පොලි අනුපාත සහ විදේශීය පොලි අනුපාත අතර ඇති පරතරය විදේශ විනිමය ඉල්ලුම හා සැපයුම සහ විනිමය අනුපාතය කෙරෙහි බලපෑමක් ඇති කරනවා. දැන් දේශීය පොලිය ඉහළ නම් විදේශ රටවල සිටිනා වූ ආයෝජකයෝ බලනවා තමන්ගේ රටේ පොලියට වඩා ලැබෙන පොලියට වඩා වැඩි පොලියක් අපිට ලබා ගන්න පුළුවන් මේ පොලි අනුපාත ඉහළ රටක ආයෝජනය කිරීම නිසා කියලා. ඔවුන් තමන්ගේ මුදල් අදාළ පොලි අනුපාත ඉහළ රටේ ආයෝජනය කරලා ඒ ආයෝජනයෙන් වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමට පෙළඹීම දක්නට ලැබෙනවා. එතකොට මේ ආකාරයෙන් දේශීය පොලිය ඉහළ ගිහිල්ලා පොලි පරතරය වැඩි වෙනවා නම් ඒ පොලි පරතරය වැඩිවීම තුළ ආයෝජකයන්ගේ පෙළඹීමක් ඇති වෙනවා දේශීය වශයෙන් තිබෙනා වූ ඉහළ පොලිය ලබා ගැනීම සඳහා තමන්ගේ විදේශ විනිමය අදාළ රටට ගෙන එන්නට. ඒ අනුව පොලි පරතරය වැඩිවීම යම් රටකට තමන්ගේ පොලිය ඉහළ නම් සුබදායකයි. මොකද විදේශ විනිමය ආයෝජන ලෙස ගලා යීමේ ප්‍රවණතාවයක් තිබෙන නිසා. ඊළඟට විනිමය අනුපාත සමපේක්ෂණයත් මේ ඉල්ලුම හා සැපයුම කෙරෙහි බලපෑම් කරනවා. අනාගතයේදී විනිමය අනුපාතය ඉහළයයි පහළයයි කියන අපේක්ෂණය මත වර්තමානයේදී මිනිසුන් වැඩිපුර ඉල්ලීම හෝ අඩුවෙන් ඉල්ලීම වැඩිපුර සැපයීම හෝ අඩුවෙන් සැපයීම යන තීරණ වලට එළඹෙනවා. දැන් මම ඔබට කලින් උදාහරණයක කිව්වා උදාහරණයක් ලෙස යම් කිසි වෙලාවක විනිමය අනුපාතයේ ඉහළයයි අපේක්ෂා කරනවා නම් අපේ එක්ස්පෝර්ටර්ස්ලා එහෙම නැත්නම් අපනයනකරුවෝ මොකද කරන්නේ? Tamanට ලැබෙනා වූ විදේශ විනිමය දේශීය වෙළඳපොළට නිකුත් කිරීම පමා කරනවා. මොකද ඔන්න සැපයුම අඩු කරනවා. සැපයුම අඩු කරලා මෙසේ විනිමය අනුපාතය ඉහළ ගිය විට තමන්ගේ විදේශ විනිමය රුපියල් වලට හරවා එක විදේශ විනිමය එකකට ලැබෙන දේශීය මුදල් ප්‍රමාණය වැඩි කර ගැනීමට උත්සාහ කරනවා. දැන් ඩොලර් එක 180ට තියෙනකොට ප්‍රෙඩික්ෂන් එකක් ආවොත් එහෙම නැත්නම් අපි හිතුවොත් ඩොලර් එක රුපියල් 190ට යයි කියලා.
මොකද කරන්නේ ඔබ එකපාර දාන්නේ නැහැ ටිකක් කල් තියන් ඉඳලා පොඩ්ඩක් වැඩි වුණාම 190ට ලං වෙනකොට එහෙම නැත්නම් 190 දී තමයි ඔබ ඔබගේ ඩොලර් නිකුත් කරන්නේ මේ අනාදි වශයෙන් මේ සැපයුම් කරුවණු මේ ඩොලර් රුපියල් වලට හැරවීම පමා කිරීමක් සිදු කරන්නට පුළුවන් ඒ වගේම ඔබට යම් කිසි වෙලාවක නිවුස් එකක් ආවොත් අනාගතයේදී යම් විදේශ මුදලක මිල වැඩි වෙයි කියලා නිතැතින්ම ඔබ ඒ මුදල් ඉතා වේගෙන් රැස් කිරීමට එහෙම නැත්නම් කලින් තමන්ගේ පේමන්ට්ස් කිරීමට යන ආදී දේවල් වලට පෙළඹෙනවා ඒ තුල විදේශ විනිමය සඳහා ඉල්ලුම වැඩි කරනවා. ඉතින් මේ අනාගතයේදී විනිමය අනුපාතයේ ඉහළයයි පහළයයි කියන අපේක්ෂා මත ඉල්ලුම හා සැපයීම වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. මේවා පාලනය සඳහා යම් යම් නීති රීති පවතිනවා. නමුත් ඒකේ සේවන් වී නමුත් මාකට් ෆෝසස් වල එහෙම නැත්නම් වෙළඳපොළ බලවේග වල ක්‍රියාකාරීත්වය මේ විනිමය අනුපාත සම්පේක්ෂණය මත රඳා පවතිනවා. ඒවට ප්‍රතිචාර දක්වනවා. මේ අපි කතා කරපු දේවල් වලට අමතරව යම් යම් බාහිර හේතුත් මේ විනිමය අනුපාතයේ ඉහළ යාම පහළ යාම සඳහා බලපානවා. උදාහරණයක් ඇරෙන්න දේශපාලන හේතු යම් කිසි වෙලාවක දේශපාලන ගැටලු ඩිස්පියුට්ස් ඇති වූ අවස්ථාවල ආර්ථික ප්‍රතිපත්ති වල සිදුවන්නා වූ වෙනස්කම් ඊළඟට ලෝක ආර්ථික තත්ත්වය මේ දේවල් වල බලපෑමත් මේ විනිමය අනුපාතය සඳහා එල්ල වෙනවා. ඒ අනුව විනිමය අනුපාතය ඉහළ යාම පහළ යාම දක්නට ලැබෙනවා. එතකොට යම් කිසි රටක ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වෙලා ආනයන අඩු කරලා අපනයන වැඩි කිරීමට උත්සාහ කරොත් අන්න එය බලපානවා විනිමය අනුපාතය පහළ දැමීමට. ඒ වගේම යම් කිසි රටක ආනයන වැඩි කරලා දේශීය අපනයන අධෛර්යමත් වෙනවා නම් අන්න ඒ වගේ වෙලාවට ඔන්න විනිමය අනුපාතය වැඩි වෙන්න පුළුවන්. මේ අනාදී වශයෙන් මේ ඉල්ලුම සමපයම ඍජුව සම්බන්ධ නැති නමුත් සාර්වාර්ථික කරුණු දේශපාලන තීරණ රයිට් ප්‍රතිපත්ති වෙනත් රටවල් සමග තිබෙනා වූ සම්බන්ධතා ලෝකාර්ථික තත්ත්වය මේවා අපිට විනිමය අනුපාතය ඉහළ පහළ යාම සඳහා බලපෑම් ඇති කරනවා. එතකොට ඔබ දැන් මං හිතන්නේ හඳුනගත්තා කොහොමද මේ විනිමය අනුපාතය ඉහළ පහළ යාමට බලපාන සාධක. එතකොට විනිමය අනුපාතයේ වෙනස් වීම, ජාතික ආදායම, උද්දමන පරතරය, පොලි පරතරය, විනිමය අනුපාත සම්පේක්ෂණය සහ වෙනත් බාහිර හේතු මේ හරහා කොහොමද විදේශ විනිමය ඉල්ලුම හා සැපයීමට බලපෑම් එල්ල වෙන්නේ කියලා. එතකොට මේ බලපෑම් විදේශ විනිමය ඉල්ලුම හා සැපයීමට බලපෑම් එල්ල වුණාම ඒ හරහා විනිමය අනුපාතයට බලපෑම එල්ල වීම සිදු වෙනවා. ඊළඟට ඔබ විශේෂයෙන් අහන්න ලැබෙන වචන කීපයක් තියෙනවා විදේශ විනිමය හා සම්බන්ධයෙන්. අපි කතා කරනවා මේ විනිමය අනුපාතය අවප්‍රමාණය වෙනවා ප්‍රතිප්‍රමාණය වෙනවා යනාදී වචන. right? ඉතින් අපි දැන් බලමු මේ මොකක්ද අපි මේ කියන්නේ කියලා. වෙළඳපොළ බලවේග තුලින් විනිමය අනුපාතය දේශීය මුදල් ඒකකයක විදේශ මුදල් ඒකකයක දේශීය මුදලින් මිල විනිමය අනුපාතය ඉහළ යනකොට අපි කියනවා දේශීය මුදල අවප්‍රමාණය වෙනවයි කියලා. ඒතර උදාහරණයක් හැටියට ඩොලර් එකක් රුපියල් 150කට තියෙනවා නම් එයින් අදහස් වෙන්නේ ඩොලර් එකක් මිලට ගැනීමට රුපියල් 150ක් දෙන්න ඕනේ කියලා. යම් කිසි වෙලාවක ඩොලර් එක රුපියල් 160ට ගිහිල්ලා අපි කිව්වොත් දැන් විනිමය අනුපාතය 160යි කියලා. එයින් අදහස් වෙන්නේ ඩොලර් එකක් සඳහා රුපියල් 160ක් දැන් ගෙවන්න වෙනවයි කියන එක. එහෙමනම් මොකද වෙලා තියෙන්නේ? ඩොලර් එක කියන භාණ්ඩයක් හැටියට අපි දැක්කොත් හරි ඩොලර් එක කියන එක අපි භාණ්ඩයක් ලෙස දැක්කොත් ඩොලර් එකක් ගන්න ඔබ කලින් 150ක් ගෙවුවා. ඒකට වටිනාකම ඩොලර් එකක ඔබේ වටිනාකම ඔබේ මුදලින් රුපියල් 150යි. දැන් ඔබ ඒ ඩොලර් එකම ගන්න රුපියල් 160ක් ගෙවන්න වෙලා තියෙනවා. එහෙනම් ඩොලරේ වටිනාකම ඉහළ ගිහිල්ලා තියෙනවා. ඔබේ මුදලේ වටිනාකම අඩු වෙලා. ඇයි ඉස්සර ඩොලර් එකක් ගන්න 150යි ගෙව්වේ. දැන් ඩොලර් එකක් ගන්න 160ක් ගෙවන්න වෙලා. ඒ කියන්නේ වැඩිපුර ගෙවන්න වෙලා. එහෙනම් ඩොලර් එකේ වටිනාකම වැඩි වෙලා ඔබේ දේශීය මුදලේ වටිනාකම අඩු වෙලා. ඉතින් මෙවැනි අවස්ථාවක අපි කියනවා විනිමය අනුපාතය ඉහළ යනවායි කියලා. එහෙම නැත්නම් දේශීය මුදල අවප්‍රමාණය වීම සිදු වෙනවායි කියලා. මේ ඔබ දකින්නේ එවැනි අවස්ථාවක්
ඔබට පේනවා මෙතනදී 2018 අපි 150 අතර ප්‍රමාණයක් තමයි 2018 ජනවාරි විතර වෙනකොට ඔබ ගෙව්වේ ඩොලර් එකක් ගන්න. නව 2018 දෙසැම්බර් වෙනකොට ඔබට ගෙවන්න වෙලා තියෙනවා 180කට වැඩි ප්‍රමාණයක්. එහෙමනම් එදා 150යි ගෙව්වේ 2018 ජනවාරි වල 2018 දෙසැම්බර් වෙනකොට 180ට වඩා ගෙවන්න වෙලා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ඩොලර් එකක් මිලදී ගැනීමට ඔබ ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය වැඩි වෙලා. එහෙමනම් ඩොලර් එකේ වටිනාකම ඉහළ ගිහිල්ලා ඔබේ රුපියල් වල වටිනාකම අඩු වෙලා ඒ අනුව අපි කියනවා ඔන්න දේශීය මුදල අවප්‍රමාණය වීම සිදු වෙලා තියෙනවායි කියලා. right? එතකොට අපි ගත්තොත් එහෙම 2020 8.24 අපි ගෙව්වේ 184ක විතර ප්‍රමාණයක්. ඒ 184කට කිට්ටු ප්‍රමාණයක් තමයි අපි ගෙව්වේ. එතකොට අපිට 2020 අගෝස්තු මාසේ 28 වෙනකොට ඒකේ 187කට විතර ගිහිල්ලා තියෙනවා. sorry 186යි දශම ගානකට ඔන්න ගිහිල්ලා තියෙනවා. 0.25. එහෙමනම් අපිට පේනවා මේ කොහොමද මේ මූව්මන්ට් එක වෙන්නේ. ඒ අනුව අපිට දැන් කියන්න පුළුවන් 2020 අගෝස්තු 24යි 2020 අගෝස්තු 28යි ගත්තොත් ඔන්න දේශීය මුදල තවදුරටත් අවප්‍රමාණය වෙලා කියලා කියන්න පුළුවන්. ඒ අනුව යම් කිසි වෙලාවක ඔබට විදේශ මුදල් මිලදී ගැනීමට වැඩි දේශීය මුදල් ප්‍රමාණයක් ගෙවන්න වෙනවා නම් අන්න එවැනි වෙලාවක අපි කියනවා දේශීය මුදල විදේශ මුදලේ සාපේක්ෂව අවප්‍රමාණ වෙනවා. එහෙම නැත්නම් එහි අගය අඩු වෙනවා විදේශ මුදලේ අගය වැඩි වෙනවා කියන. මේකේ අනිත් පැත්ත තමයි විදේශ විනිමය අනුපාතය නැත්නම් විදේශ මුදලට සාපේක්ෂව දේශීය මුදල ප්‍රතිප්‍රමාණය වීම. වෙළඳපොළ බලවේග මගින් විනිමය අනුපාතය පහළ යන අවස්ථාවක දේශීය මුදල ප්‍රතිප්‍රමාණය වීමක් සිදු වෙන බව අපිට කියන්නට පුළුවන්. උදාහරණයක් ඇරෙට අපි ගත්තොත් ඩොලර් එකකට ඔබ 160ක් ගෙවමින් හිටියා. දැන් දෙවෙනි අවස්ථාවේදී ඔබ ඩොලර් එකට 150යි ගෙවන්නේ. ඒ කියන්නේ පළමු අවස්ථාවේදී ඩොලර් එකක් ඔබ 160ක් දීලා තමයි ගත්තේ රුපියල්. දැන් දෙවෙනි අවස්ථාවේදී ඔබට ගෙවන්න වෙලා තියෙන්නේ 150යි. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ඔබ කලින් 160ක් ගෙවපු ඩොලර් එකේ අගය දැන් 150ට අඩු වෙලා. එහෙමනම් මොකද වෙන්නේ? ඩොලරේ අගය අඩු වෙලා දේශීය මුදලේ වටිනාකම වැඩි වෙලා. ඒකට යම් කිසි වෙලාවක මෙලෙස ඔබට විදේශ විනිමය මිලදී ගැනීම සඳහා අඩු දේශීය මුදල් ප්‍රමාණයක් ගෙවීමට සිදු වෙනකොට අපි කියනවා ඔන්න විනිමය අනුපාතය ප්‍රතිප්‍රමාණය වෙලා දේශීය මුදලේ අගය වැඩි වෙලා විදේශ මුදලේ අගය අඩු වෙලා කියන. right? right. දැන් අපි මේ විදේශ මුද විනිමය අනුපාතයේ අවප්‍රමාණය වීම හොඳද නැද්ද කියලා කතා කරන අවස්ථාවල් තියෙනවා. ඉතින් දැන් මේක අපිට විවිධ විදියට සාකච්ඡා කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට යම් අය කියනවා විදේශ මුදල එහෙම නැත්නම් විනිමය අනුපාතය අවප්‍රමාණය කිරීම සුබදායකයි කියලා. ඒකෙන් යම් කිසි හොඳක් වෙනවායි කියලා. යම් කලකට පෙර ශ්‍රී ලංකා රාජ්‍ය විනිමය අනුපාතය අවප්‍රමාණය කිරීම සිදු කරා ෆෝස්ෆුල්. ඒ අපිට දක්වන්න ලැබුණා. ඊළඟට චීනයේ වැනි රටවල් වලට චෝදනා තියෙනවා ඔවුන් මේ ෆෝස්ෆුලි තමන්ගේ විනිමය අනුපාතය අඩුවෙන් තියාගන්න අවප්‍රමාණය කිරීම සිදු කරනවා කියලා. ඉතින් ඇයි මේම අවප්‍රමාණය කිරීම සිදු කරන්නේ? මේ මොකද තිබෙන්නා වූ වාසිය? දැන් පළවෙනි දේ තමයි විනිමය අනුපාතය අවප්‍රමාණය කිරීම. අවප්‍රමාණය කරනවා කියන්නේ මොකද්ද? තමන් ඩොලර් එකකට ගෙවිය යුතු දේශීය මුදල් ප්‍රමාණය වැඩි වෙනවා නේ. අවප්‍රමාණය කරපුවම අපි කියනවා අපනයන ධෛර්යමත් වෙනවායි කියලා. අපනයන ධෛර්යමත් වෙන්නේ ඇයි? මේ දැන් අවප්‍රමාණය කරපුවම විදේශ මුදල් ඒකකයට ලැබෙන දේශීය මුදල් ප්‍රමාණය ඉහළ යනවා. දැන් උදාහරණයකට ඔබ ඩොලර් 10ක බඩු විකුණනවා. ඩොලර් 10ක බඩු විකුණද්දී දැන් ඩොලර් එකක් 150යි. මේ උදාහරණෙට හිතමුකෝ. ඩොලර් 150යි. ඩොලර් 10ක බඩු ඔබ
පිටරටකට විකුණපුවාම ඩොලර් 10ක් හම්බ වෙනවා. මේ ඩොලර් 10 අරන් ඇවිල්ලා ඔබ රුපියල් වලට මාරු කරද්දී කීයද ඔබට හම්බෙන්නේ? 10 into 150 රුපියල් 1500. ඒ විනිමය අනුපාතය 150 නේ රුපියල් 1500ක් ඔබට හම්බ. දැන් විනිමය අනුපාතය අව ප්‍රමාණය වුණොත් මොකද වෙන්නේ? අපි හිතමු මේක 150 තිබ්බ විනිමය අනුපාතය 170ට යනවා. 170ට යනවා කියන්නේ ඔබේ දේශීය මුදලයාගේ අඩු වෙලා විදේශී මුදලයාගේ වැඩි වෙලා විනිමය අනුපාතය අප්‍රමාණ වෙලා දැන් ඔබට අර ඩොලර් 10ම හම්බ වෙනවා. දැන් ඔබ ඩොලර් 10ක බඩු විකුණනවනේ පිටරටට ඩොලර් 10ම හම්බ වෙනවා. දැන් ඔබට රුපියල් කොච්චර හම්බ වෙනවද? විනිමය අනුපාතය 170 නම් දැන් හම්බ වෙන ඩොලර් 10 විකුණුවාම ඔබට හම්බ වෙනවා රුපියල් 1700ක්. දැන් ඔබට පේනවා ඩොලර් එක 150ට තියෙද්දි ඔබ විකුණපු ඩොලර් 10ට හම්බුනේ 1500යි. දැන් ඩොලර් එක 170ට ගියාම ඔබ විකුණන ඩොලර් 10ට දැන් 1700ක් ලැබෙනවා. එහෙනම් ඔන්න ඔබට රුපියල් 200ක් ලාභයි. ඉතින් එහෙමනම් අපනයනකරුවන්ට තමන්ගේ ලැබෙන විදේශ විනිමය වැඩි දේශීය මුදල් ප්‍රමාණයකට විකුණා උවමාරු කර ගැනීමට හැකි වෙන නිසා අපනයනකරුවන් ධෛර්යමත් වෙනවා. මේකේ අනිත් පැත්ත තමයි ආනයනකරුවන්ට වෙන්නේ. ආනයනකරුවන්ට මොකද වෙන්නේ? ආනයනකරුවෝ ගෙවන්න ඕනේ විදේශ මුදල්. ඒතර විදේශ මුදල් ආනයනකරුවෝ ගන්න ගියාම ඔන්න දැන් එදා 150ක් ගෙවලා ගත්ත ඩොලර් එක අද 170ක් දීලා ගන්න වෙන්නේ. ඒතර බැරි වෙලාවත් ඔබ අපි හිතමු උදාහරණයකට ගෙන්නුවා සැමන්ටින් එකක් ඩොලර් එකකට සැමන්ටින් එක ඩොලර් එකකට ගෙන්නුවා කියලා හිතන්න උදාහරණයක් ඇටියෙ. ඒතර ඔබ සැමන්ටින් එකක් ඩොලර් එකකට ගෙන්නපුවාම කලින් සැමන්ටින් එක මිල 150යි කොස්ට් එක. ඇයි ඩොලර් එකක් 150යි. එහෙනම් ඩොලර් එකක් ගෙවුවා සැමන්ටින් එක ගත්තා. දැන් 150යි 150ට පොඩි ගාණක් තියලා ප්‍රොෆිට් එකක් තියලා ඔබට විකුණන්න පුළුවන්. අපි හිතමු ඔබ ප්‍රොෆිට් එක රුපියල් 10ක් තිබ්බා කියලා. දැන් කීයද ඒකට සැමන්ටින් එක විකුණන්නේ? රුපියල් 160ට විකුණනවා. දැන් අපි හිතමු මේ විනිමය අනුපාතය ඩොලර් එකක් රුපියල් 200 දක්වා නැග්ගයි කියලා. දැන් මොකද වෙන්නේ? දැන් ඔබට සැමන්ටින් එක එනවා. දැන් ඔබට සැමන්ටින් එක ගන්න නම් ඩොලර් එකක් ගන්න රුපියල් 200ක් වියදම් ගන්න ඕනේ. ඩොලර් එකක් ගන්න රුපියල් 200ක් වියදම් ගන්න ඕනේ. රුපියල් 200ක් වියදම් කරලා ඩොලර් එක අරන් සැමන්ටින් එක එළියට ගත්තොත් තමයි කඩේට ගත්තොත් දැන් සැමන්ටින් එක විකුණන්න පුළුවන් 200ට ප්‍රොෆිට් එකක් එකතු කරලා. ඒකට 200ට ඔබ රුපියල් 10ක් එකතු කරා දැන් සැමන්ටින් එක මිල 210යි. ඒක කලින් 160යි දැන් 210යි. මොකද වෙන්නේ? මිනිස්සු බලනවා අයියෝ මිල වැඩි වෙලා. මිල වැඩි වෙලා දැන් අපිට මේක ගන්න විදියක් නැහැ, සල්ලි නැහැ. ඔන්න ඉල්ලුම අඩු වෙනවා. ඒකට මිල වැඩි වෙනවා, ඉල්ලුම අඩු වෙනවා, කොස්ට් එක වැඩි වෙනවා. ඒ අනුව මොකද වෙන්නේ? ආනයනකරුවෝ අධෛර්යමත් වීම සිදු වෙනවා. ඒකට දේශීය මුදල් අවප්‍රමාණය වීම අපනයන ධෛර්යමත් කිරීමට සහ ආනයන අධෛර්යමත් කිරීමට හේතු වන්නා වූ කාරණයක්. මේක මේව වුණාට මේකේ අනිත් පැත්තේ අපිට බලන්න දේවල් තියෙනවා. උදාහරණයක් ලෙස ඔබ විදේශ මුදලින් ණය අරන් තියනවා නම් විදේශවල ණය බර දේශීය මුදලින් ඉහළ යනවා. අපි හිතමු උදාහරණයක් ඇරෙට ඔබ ඩොලර් 1000ක ණය අරන් තියනවා විදේශ රටකින්. දැන් ඒ ණය ගෙවන්න ඕනේ. ඒතර කලින් ඔබට ඩොලර් එක 150යි නම් ගෙවන්න තියෙන්නේ 1,50,000යි. හැබැයි ඩොලර් එක 200ට ගියොත් මොකද වෙන්නේ? අර එකම ඩොලර් 1000 තමයි ගෙවන්නේ. නමුත් දැන් දේශීය මුදල් කොච්චර හොයන්න ඕනද ඒ ඩොලර් 1000 ගෙවන්න? ලක්ෂ 2ක් හොයන්න. ලක්ෂ 2ක් හෙව්වොත් තමයි ඩොලර් 1000ක් දැන් මාකට් එකකින් ගන්න පුළුවන්. ඇයි? ඩොලර් එකක් රුපියල් 200යි. හැබැයි කලින් මොකද උනේ? රුපියල් 1,80,000ක් තිබ්බම ඇති ඩොලර් එකක් මාකට් එකෙන් ගන්න. එහෙමනම් විදේශ රටවල් වලින් විදේශ මුදලින් ණය අරගෙන තියෙනකොට විනිමය අනුපාතය ඉහළ ගියොත් ඔබට සිද්ධ වෙනවා වැඩිපුර ආදායමක් හොයන්න ඒ ඉහළ යන අගයක් ඇති විදේශ විනිමය මිලට ගැනීම සඳහා. right? ඔන්න ඇති වෙන ප්‍රශ්නේ. ඒතකොට දැන් අපි උදාහරණයකට ලංකාව ගත්තොත් ලංකාවේ විශාල විදේශ ණය ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා නම් ඒ විදේශ ණය වල රුපියල් අගයට මොකද වෙන්නේ? දේශීය මුදල අප්‍රමාණය කරපුවා. අප්‍රමාණය කරපු ගමන් ඒ ගෙවන්න තියෙන විදේශ ණය වල රුපියල් අගය ඉහළ යනවා. ඒතකොට මේ රුපියල් අගය ඉහළ යනවා කියන්නේ ඔන්න අයවැයෙන් ගිය වැඩි වෙනවා. දැන් මේ මුදල් වැඩිපුර මුදල් හොයන්න ඕනේ. එහෙනම් මොකද වෙන්නේ? රජයට සිද්ධ වෙනවා වැඩිපුර බදු ගන්න. දැන් වැඩිපුර බදු ගහලා මුදල් හොයාගෙන තමයි ණය පියවන්නට සිද්ධ වෙන්නේ. right? එතකොට විදේශ ණය බර දේශීය මුදලින් ඉහළ යාමත්
මේ සඳහා හේතු වෙනවා. ඊළඟට උද්දමනය භාණ්ඩ සේවාවල මිල ඉහළ යාම. ආනයන මත වැඩිපුර රඳා පවතින ආනයන භාණ්ඩවල ඉල්ලුම් නම්‍යතාවය අඩුවීම ආනයන භාණ්ඩ මිල ඉහළ යාම හරහා රටේ උද්දමනය ඉහළ යාම අපිට සිදු වෙනවා නේ. ඒකට ආනයන මත වැඩිපුර රඳා පවතිනවාද කියලා බැලුවොත් අපි දැන් බලන්න අපි බොරතෙල්, බෙහෙත්, යන්ත්‍ර සූත්‍ර, වාහන මේ සියල්ලටම රඳා පවතින්නේ කොහෙද? වෙනත් රටවල්. right? වෙනත් රටවල් රඳා පවතින. එතකොට අපිට සිද්ධ වෙනවා අපි කැමති වුණත් නැති වුණත් බෙහෙත් ගෙන්නන්න. අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්නන්න. යනාදී දේවල් වලට අවශ්‍ය වෙනවා. එතකොට අපිට මේ මොකක් හරි හේතුවක් මත අපිට මේ විදේශ විනිමය ඉල්ලුම ඇති වෙනවා. ආනයන මත වැඩිපුර රඳා පවතින වෙලාවක විනිමය අනුපාතය අවප්‍රමාණය කරොත් භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම තුල උද්දමනය ඇති වෙනවා. උදාහරණයක් ලෙස ඔබ මේවැනි වෙලාවක මුදල අවප්‍රමාණ වෙලා තියෙද්දී ආනයනය කරොත් ඔන්න බෙහෙත් මිල ඉහළ යනවා. අපි පිට රටින් ගෙන කෑම් බීම් වල මිල ඉහළ යනවා. ඇඳුම් පැළඳුම් සපත්තු මිල ඉහළ යනවා. ඉතින් මේ ආකාරයෙන් ඉහළ යනකොට මොකද වෙන්නේ? උද්දමනය වැඩි වෙනවා. උද්දමනය වැඩි වෙනවා. බොරතෙල් මිල ඉහළ යාම තුල පෙට්‍රල් ඉහළ යනවා. පෙට්‍රල් ඩීසල් ඉහළ යනකොට ඒවා හරහා ගමන් වියදම් ඉහළ යනවා. ගමන් වියදම් ඉහළ යනකොට ඔන්න එළවලු පළතුරු වල මිල ඉහළ යනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? අර ආනයන මත රඳා පවතින හින්දා වැඩිපුර මේ අවප්‍රමාණය තුල ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය වැඩි වෙනකොට නිකම්ම අපිට අනිත් පැත්තෙන් උද්දමන බලපෑමක් ඇති වෙනවා. දමන ඉහළ යාමක් සිදු වෙනවා. එහෙමනම් අවප්‍රමාණය හොඳයි. හැබැයි වැඩිපුර ආනයන මත රඳා පවතින රටකට අවප්‍රමාණයද හොඳද කියන එක සාකච්ඡා කළ යුතු සොයා බැලිය යුතු කරුණක්. එය අපිට පේනවා ඒ තුලින් පාඩු සිදුවීමක් දක්වන්න ලැබෙනවා. ඊළඟට ගෙවුම් ශේෂයෙන් ගේට පිළියමක් ලෙසත් අපිට මේක භාවිතා කරන්න පුළුවන් විනිමය අනුපාතය අවප්‍රමාණය කිරීම. එතකොට විනිමය අනුපාතය අවප්‍රමාණය කිරීම අපි දැක්කට ඇතැම් රටවල් සිදු කරන බව ඒ විශේෂයෙන්ම තමන්ගේ අපනයනකරුවන් දැනුවත් කරන්නට අනිත් පැත්තෙන් එහි වෙනත් බලපෑම් ඇති වෙනවා තමන්ගේ විදේශ මුදල් වල ඉල්ලුම සහ සැපයුම පදනම් කරගෙන. ඊළඟට අපිට දැන් අපි මේ කතා කරේ විනිමය අනුපාතය අප්‍රමාණය කිරීම. එයින් අපි අදහස් කරේ විදේශීය මුදල් එකකයකට දේශීය මුදල් ගෙවීම වැඩිවීම සහ අඩුවීම. එතකොට අප්‍රමාණය කියලා කියන්නේ වැඩිපුර දේශීය මුදල් ගෙවන්න වෙනවා විදේශීය මුදලකට. දැන් ඊළඟට අනිත් පැත්තෙන් තියෙන ප්‍රතිප්‍රමාණය. ඒ කියන්නේ අඩු දේශීය මුදල් ප්‍රමාණයක් ගෙවන්න වෙනවා විදේශ මුදල් ඒකකයකට. දැන් මේ ප්‍රතිප්‍රමාණය සිදු වෙනවා කියන්නේ අරකේ අනිත් පැත්ත. අප්‍රමාණය අනිත් පැත්ත. ප්‍රතිප්‍රමාණයදී සිදු වෙන්නේ දේශීය මුදලයාගේ ඉහළ යනවා විදේශ මුදලයාගේ පහළ යනවා. එතකොට ඒ වැඩිපුර දේශීය මුදල් ගෙවලා තමයි විදේශ විනිමය මිලට ගන්නට සිදු වෙන්නේ. ඒතකොට ඔන්න විදේශ විනිමය සඳහා ඉල්ලුම විදේශ විනිමය සඳහා වැඩිපුර දේශීය මුදල් ගෙවීමට සිදු වෙනවා. දැන් මෙවැනි ප්‍රතිප්‍රමාණය විනිමය අනුපාතය ප්‍රතිප්‍රමාණය වීමේදී සිදුවන්නේ විදේශ විනිමය සඳහා ඔබට ගෙවන්න වෙන දේශීය මුදලේ ප්‍රමාණය අඩුවීම. හරි. අපි කලින් කතා කරේ අවප්‍රමාණයනේ. අවප්‍රමාණයදී සිදුවන්නේ විදේශ මුදල් ඒකකයකට ගෙවිය යුතු දේශීය මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. ප්‍රතිප්‍රමාණය වීමේකදී විදේශ මුදල් ඒකකයකට ගෙවිය යුතු දේශීය මුදල් ප්‍රමාණය අඩු වෙනවා. දැන් මෙවැනි අවස්ථාවක මොකද වෙන්නේ? අපනයනකරුවෙක්ගේ තත්ත්වය ආරම්භ බලන්නකො. දැන් අපනයනකරුවෙක් ඩොලර් 10කට භාණ්ඩයක් විකුණනවා පිට රටකට. දැන් ඌ ඒ ඩොලර් 10 ලංකාවට ගේනවා. දැන් අපි තුමු මුලින් ඔහු ලංකාවේ විනිමය අනුපාතය තිබ්බේ ඩොලර් එකක් 150යි. දැන් ඔන්න විනිමය අනුපාතය ප්‍රතිප්‍රමාණය වෙලා දැන් ඩොලර් එකක් 140යි. දැන් ඔහු ගේනවා අර ඩොලර් 10. ඩොලර් 10 ගෙනාපුවම කලින් අවස්ථාවේ එයා ඩොලර් 10 ගෙනාවා නම් 150
into $10 රුපියල් 1500ක් ඔහුට ලැබෙනවා ආදායම. දැන් ඔහුගේ ඩොලර් ආදායම වෙනස් වෙලා නැහැ. ඩොලර් 10ම තමයි ලංකාවට ගේන්නේ. නමුත් ලංකාවේ විනිමය අනුපාතය 140ට අඩු වෙලා දැන් ඔහු ඔන්න ඩොලර් 10 දේශීය මුද්‍රට හුවමාරු කරනවා. කීයක්ද හම්බෙන්නේ? රුපියල් 1400යි. දැන් මොකද වෙලා තියෙන්නේ? ලංකාවේ මුදලින් ඔහුට ලැබෙන ආදායම අඩු වෙලා ඩොලර් වලින් ලැබෙන ආදායම එහෙමම තියෙද්දි. ඒතකොට මේ විනිමය අනුපාතය ප්‍රතිප්‍රමාණය වුණාම මේ විදිහට අපනයනකරුවන්ගේ දේශීය මුදලින් ලැබෙනා වූ ආදායම පහත යනවා. ඒ තුල අපනයනකරුවෝ ආදායමත් වීම සිදු වෙනවා. ඊළඟට දැන් ප්‍රතිප්‍රමාණය වුණාම මොකද වෙන්නේ? ඩොලර් එකකට ඔබ ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය අඩුයි. දැන් අර අපි කලින් කතා කරපු 17 ගෙන්නන පුද්ගලයාට වෙන දෙයක් බලමු. දැන් ඔහු ගෙන්නනවා 17 එකක් ඩොලර් එකකට. දැන් ඩොලර් එකකට ගෙන්නපු 17 එක මුල් අවස්ථාවේදී විනිමය අනුපාතය 150යි නම් මාකට් එකට දාන්න වෙන්නේ 150යි රුපියල් 10ක් ප්‍රොෆිට් තියලා 160කට දාන්න වෙනවා. දැන් දෙවෙනි අවස්ථාවේදී දැන් මෙතනදී වෙන්නේ ප්‍රතිප්‍රමාණයනේ. මොකද වෙන්නේ? ඩොලර් එකකට ගෙවන්න ඕනේ 150 තිබ්බ එක දැන් අඩු වෙලා ඩොලර් එකට 140ක් ගෙවන්න වෙනවා. දැන් මොකද වෙන්නේ? ඔබ ඔන්න 17 එක ගෙන්නනවා. කොස්ට් එක කීයද? ඩොලර් එකකට රුපියල් 140 නිසා 140යි කොස්ට් එක. රුපියල් 10ක් ප්‍රොෆිට් තිබ්බත් 150ට තමයි මාකට් එක විකුණන්න දාන්නේ. එතකොට 160ට විකුණපු එක 150ට අඩු වෙලා ඔන්න මිල අඩු වෙනවා, ඉල්ලුම වැඩි වෙනවා, ආනයනකරුවෝ ධෛර්යමත් වෙනවා. ඔවුන්ගේ ආදායම ඉහළ යනවා. ඊළඟට විදේශීය ණය බාර දේශීය මුදලින් පහළ යාම සිදු වෙනවා. දැන් කලින් ඔබට තිබ්බ විදේශීය ණය ඔබට ගෙවන්න අවශ්‍ය වුණා රුපියල් හොයාගෙන ඒ රුපියල් වලින් විදේශ විනිමය ගන්න. එතකොට අපි උදාහරණයකට ගත්තොත් ඔබ අපි ණයයි කියලා හිතමු ඩොලර් 1000ක් වෙනත් රටකට. දැන් විනිමය අනුපාතය 150යි නම් ඔබ රුපියල් 1,50,000ක් හොයන්න ඕනේ ඩොලර් 1000 අරගන්න. දැන් දෙවෙනි අවස්ථාවේ අපි හිතමු මේ විනිමය අනුපාතය ප්‍රතිප්‍රමාණය වෙලා ඩොලර් එකකට ගෙවන්න ඕන රුපියල් ගාන 140ට අඩු වෙනවායි කියලා. දැන් 140ට අඩු වුණොත් දැන් කීයද ගෙවන්න ඕනේ? ඩොලර් 1000ක ණය ගෙවන්න දැන් ඔබට ඕනේ රුපියල් 1,40,000යි. ඩොලර් 1000ක ණය ගන්න දැන් ඔබට ඕනේ 1,40,000. 1,40,000 තියෙනවා නම් ඔබට පුළුවන් ඔන්න ණය ගෙවන්න. ඒකට දැන් එකම ඩොලර් 1000 150 වුණා පළවෙනි වෙලාවේ, දෙවෙනි අවස්ථාවේදී 140 වුණා. ඒ අනුව මුල් අවස්ථාවේදී 1,50,000ක් වුණා, දෙවෙනි අවස්ථාවේදී 1,40,000ක් විතරයි අවශ්‍ය වුණේ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? විදේශීය ණය විදේශ මුදලින් ගෙවීමට දේශීය මුදල් ගන්න ඕන ප්‍රමාණය නැත්නම් අවශ්‍ය ප්‍රමාණය අඩු වෙලා. ඒකට කලින් විදේශීය ණය බර ඇහුවොත් රුපියල් වලින් ඔබ කියනවා 1,50,000යි කියලා. දැන් විදේශීය ණය බර ඇහුවොත් රුපියල් වලින් ඔබ කියනවා 1,40,000යි කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඔබ ණය ගෙවලාද මේ අඩු වෙලා තියෙන්නේ? නෑ. විනිමය අනුපාතය අඩු වීම තුල විදේශීය ඩොලර් 1000 විදේශ මුදලින් කියු ඩොලර් 1000 ණය රුපියල් වලින් අඩු වෙලා තියෙනවා. මොකද ඔබගේ විනිමය අනුපාතය ප්‍රතිප්‍රමාණය වීම නිසා. ඊළඟට තවත් හේතුවක් තමයි උද්ධමනයේ පහළ යාම. උද්ධමනයේ පහළ යාම සිදු වෙනවා විනිමය අනුපාතය ප්‍රතිප්‍රමාණය වෙනකොට. මොකද ඒට හේතුව ඔබ ආනයන මත යැපෙනවා නම් ඒ ආනයන වල මිල අඩු වෙනවා. ඒතර බෙහෙත් වල මිල, බොරතෙල් වල මිල, කැම බීම වල මිල අඩු වෙනවා. ඔන්න එතකොට මොකද වෙන්නේ? ඔන්න උද්ධමනය පහළ යනවා. එතකොට විනිමය අනුපාතය අවප්‍රමාණය වීම සහ ප්‍රතිප්‍රමාණය වීම තුල ඇතිවන බලපෑම අපි දැන් සාකච්ඡා කරා. එතකොට මම තියාගන්න දේ තමයි ආර්ථිකයේ තත්ත්වය සහ ප්‍රමුඛතාවය මත රජය මුදල් අවප්‍රමාණය හෝ ප්‍රතිප්‍රමාණය කියන දෙකෙන් එකක් කරන්නට පුළුවන්. 2011 නොවැම්බර් මාස ශ්‍රී ලංකා රජය රුපියල 3%කින් අවප්‍රමාණය කිරීම අපිට මතක් වෙනවා. right? ඒකට ඩොලර් එකක් එවිට 110යි සත 20 තිබ්බේ. එතකොට ඩොලර් එක 113.90ට අවප්‍රමාණය වීම සිදු කරා 3%කින්. ඊළඟට අපි දන්නවා චෝදනා එල්ල වෙලා තියෙනවා චීනය වෙත වෙනත් රටවල් වලින් චීනය යුවාන් ප්‍රතිප්‍රමාණය වීමට ඉඩ දීම සම්බන්ධයෙන්. right? අවප්‍රමාණය කිරීම සම්බන්ධයෙන්. ඒ නිසා ඇතැම් අවස්ථාවල අපි දක්නට ලැබුණ චීනය විසින් යුවාන් ප්‍රතිප්‍රමාණය වීමට ඉඩ දෙනවා. මොකද ඒ චෝදනාවලට පිළිතුරක් ලෙස. මොකද ඔවුන් කියා සිටියා මේ පර්පස්ලි මේක අඩුවෙන් තියාගන්නවා. ඒ තුල ඔවුන්
වෙළඳාමේ කම්පිටිටර්ස්ලා හැටියට පවතිනවා. මේ නිසා මේක නියම තත්ත්වයට යන්න දෙන්න ඕනි කියලා එවැනි අවස්ථාවල අපි දැකලා තිබ්බා චීනය ප්‍රතිප්‍රමාණය වීමට ඉඩ දීම නේ. ඒතකොට මේ තියෙන China is letting the yuan crush the dollar. Trump is just one reason why. China's yuan dollar exchange rate, right? මේ අනුව මේ ප්‍රතිප්‍රමාණය හෝ අවප්‍රමාණය වීම සිදු කරන්නට පුළුවන් රටවල් වලට තමන්ගේ ආර්ථික තීරණ හැටියට. හැබැයි මතක තියාගන්න එහෙම කරද්දී ඒ තීරණ දෙකේම යහපත් සහ අයහපත් කියන බලපෑම් දෙකම ඇති වෙන්නට පුළුවන්. එහි බලපෑම කොතරම් දුරට ඇති වෙනවාද කියන එක ඔබ ආනයන මත රඳා පවතිනවාද ආනයන මත රඳා නොපවතිනවාද කියන එක මතත් තීරණය වීම සිදු වෙනවා. දැන් අපේ වගේ රටකට මුදල් අවප්‍රමාණය කිරීම සුබදායකද කියන එක හොඳ සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. ඒකට අපිට විවිධ විදිහට කතා කරපුවාද අපේ රටේ අපි ආනයන මත වැඩියෙන් රඳා පවතින වෙලාවක අවප්‍රමාණය කරොත් විදේශ ණය ගොඩක් අරන් තියෙන වෙලාවක අවප්‍රමාණය කරොත් උන් අපිට ඒ ඍණාත්මකව බලපෑ හැකියි. හේතුව එතකොට අපිට සිදු වෙනවා වැඩිපුර රුපියල් ගෙවන්න අපේ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන්න. උදාහරණයකට බොරතෙල්, බෙහෙත්, යන්ත්‍ර සූත්‍ර ආනයනය අපි කරනවා විදේශ විනිමය විදේශ මුදලින් ප්‍රයිස් කරලා. දැන් මේවට අපි දේශීය මුදල් හොයාගෙන දේශීය මුදල් වැඩිපුර ගෙවලා විදේශ මුදල් බිලට අරගෙන ගෙවන්න ඕනේ. එතකොට මෙහි මිල ඉහළ යනවා. අනිත් පැත්තෙන් අපි අපනයන වැඩියෙන් කරලා නම් ඔන්න අවප්‍රමාණය කරපුවා හොඳයි. මොකද අපනයන කරවට ලැබෙන මුදල් ප්‍රමාණය දේශීය මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් මේ අවප්‍රමාණය කරනවාද ප්‍රතිප්‍රමාණය කරනවාද කියන ආර්ථික තීරණය රජය තමන්ගේ ප්‍රමුඛතාවය එයින් වෙන බලපෑම ආර්ථික තත්ත්වය තීරණය කරලා බලලා තමයි මේක සිදු කරන්නට වෙන්නේ. දැන් ඊළඟට අපි කතා කළ යුතු දේ තමයි විනිමය ගනුදෙනු වර්ග. ඒතර විනිමය ගනුදෙනු වර්ග ගත්තම අපිට තියෙනවා එකක් එතෙන් විනිමය වෙළඳාම අපි කියනවා ස්පොට් කියලා. එතෙන් විනිමය වෙළඳාම මෙම ගනුදෙනු වලදී සිදුවන්නේ විදේශ විනිමය ගිවිසගත් විදේශ විනිමය ප්‍රමාණය ගනුදෙනුව එකඟ වූ දිනට වැඩ කරන දින දෙකකට පසුව තමයි සපයන්නේ. එනම් එකඟ වූ දින සිට තුන්වෙනි වැඩ කරන දිනයේදී. ඊළඟට අපිට දක්නට ලැබෙනවා මුදල් වෙළඳාම මත කෑෂ් ට්‍රේඩින්. කෑෂ් ට්‍රේඩින් වලදී සිදු වෙන්නේ එදිනම විනිමය පියවීම සිදු වෙනවා. තොම් හෙවත් ගනුදෙනුව අවසන් වූ දිනට පසු වැඩ කරන දින විනිමය පිනවීමේ විනිමය පියවර ගනුදෙනුත් අපිට දක්නට ලැබෙනවා. ඒ අනුව ටොම් වලදී ඔබ අද ගනුදෙනු කරා නම් ඒ සිදුවී ඒ දිනට පසු කර එන ප්‍රථම වැඩ කරන දිනේදී විනිමය පියවීම සිදු කළ යුතුයි. තැන් විනිමය ගනුදෙනුවකදී අපි එකඟ වෙන විනිමය අනුපාතයට තැන් විනිමය අනුපාතය නැත්නම් ස්පොට් රේට් කියලා අපි කියනවා. right? ඉතින් මේක ඔබ දැනගත යුතුයි. විනිමය ගනුදෙනු සිදුවන ආකාර තුන එතැන් විනිමය වෙළඳාම, මුදල් වෙළඳාම, කෑෂ් ට්‍රේඩින්, ඊළඟට ටොම්. right. ඉදිරි විනිමය වෙළඳාම ගත්තම ඉදිරි විනිමය වෙළඳාම කියන්නේ ෆෝවර්ඩ් කියලා අපිට දක්නට ලැබෙනවා. අනාගතයේ දිනක විනිමය පියවීමට එකඟ වන කිවිසුම් මෙසේ අපිට ඉදිරි විනිමය වෙළඳාම ලෙස හඳුන්වන්නට පුළුවන්. එමනම් මෙතනදි සිදුවෙන දේ තමයි වර්තමානයේදී ඔබ එකඟ වන මිලකට දින දෙකකට වඩා වැඩි කාලයක් ඇති අනාගත දිනයකදී විදේශ විනිමය ලබා ගැනීමට එකඟ වෙමින් කිවිසුමකට එළඹෙනවා. එතකොට මේක අපිට දින 7, දින 30, දින 60 ලෙස විවිධ ඉදිරි කාල පරාස දක්වන්නට පුළුවන්. ඒතකොට 7 දින කිවිසුමක් නම් 7 වන වැඩ කරන දිනේදී. හරි මේ ආනාදී වශයෙන් ඔබට එකඟ වෙන්නට පුළුවන් යම් කාල පරාසයන් වලට යනුව ඔබට පුළුවන් ඉදිරි විනිමය වෙළඳාමට එන්න. එතකොට දැන් අපි උදාහරණයක් ගත්තොත් ගනුදෙනුකරු සිටිනවා බැංකුව තියෙනවා ගනුදෙනුකරු එකඟ වෙනවා අද මේ වෙලාවේ ඩොලර් 500ක් ඩොලර් එකක් රුපියල් 185 ගානේ දින 7කින් ගන්න. ඒතර ඩොලර් 500ක් ඩොලර් එකක් රුපියල් 185 ගානේ
දින 7කින් ගන්න පොරොන්දු වෙනවා. ඒ අනුව 7 වන වැඩ කරන දිනේදී මොකද වෙන්නේ? ගනුදෙනු කරු ඩොලර් 500 රුපියල් 9,500ක් ගෙවා ලබා ගැනීම සිදු කරනවා. ඒ අනුව රුපියල් 9,500ක් බැංකුවට ගෙවනවා. බැංකුව ඩොලර් 500ක් ගනුදෙනුකරුට ලබා දෙනවා. ඔන්න රුපියල් ගෙවුවා බැංකුවට, බැංකුව ගනුදෙනුකරුට ඩොලර් ලබා දෙනවා. ඒකට ඉදිරි ගිවිසුමකට ඔබ එළඹෙනකොට යම් කිසි වෙලාවකට ඒ අවස්ථාවේදී එකඟ වෙන විනිමය අනුපාතය ඉදිරි විනිමය අනුපාතය එහෙම නැත්නම් forward exchange rate කියලා තමයි අපි හඳුන්වන්නේ. එතකොට පවතින තැන් අනුපාතය නැත්නම් spot rate එක සහ ඉදිරි විනිමය අනුපාතය අතර ප්‍රතිශතක පරතරය අපි ඉදිරි වට්ටම forward discount හෝ ඉදිරි අතිරික්තය forward premium ලෙස හඳුන්වනවා. ඒකට ඉදිරි විනිමය අනුපාතය තැන් අනුපාතයට වඩා වැඩි වෙනකොට නැත්නම් spot rate එකට වඩා forward rate එක වැඩි නම් අපි කියනවා එය ඉදිරි වට්ටමක් කියලා. ඉදිරි විනිමය අනුපාතය අඩු නම් එය අතිරික්තයක් ලෙස අපි හඳුන්වනවා. ඉදිරි අතිරික්තයක්. එතකොට ඉදිරි විනිමය අනුපාතය උදාහරණයක් අපිට ගන්නවා ඩොලර් එකක් රුපියල් 160යි. තැන් විනිමය අනුපාතය ඩොලර් එකක් රුපියල් 150යි. එහෙමනම් කීයද ඉදිරි වට්ටම? ඉදිරි වට්ටම අපිට එනවා 6.66ක් කියලා. 6.66. විදේශ විනිමය ලබා දීම එකක වූ අනාගත දිනයකදී වර්තමානයේ එකක වූ විදේශ විනිමය අනුපාතය යොදාගෙන සිදුවීම දක්න ලැබෙනවා forward එකකදී. ඒතර forward එකකදී ඔබ කරන්නේ ඉදිරි ගිවිසුමකදී ඔබ කරන්නේ කලින්ම එකඟ වෙනවා අනාගතයේදී මම ඩොලර් ගන්න මෙන්න මේ මුදලට කියලා. ඒතර අපි හිතමු මාස 3කට පස්සේ මම ඩොලර් එකක් 190 ගානේ ගන්නවා කියලා ඔබ ගිවිසුමකට එළඹෙනවා. එතකොට මාස 3කට පස්සේ ඔබ ඩොලර් එකක් 190ක් ගෙවා ගන්න ඕනේ. වෙළඳපොලේ තත්ත්වය කුමක් වුණා? මේව තමයි අපි කියන්නේ ඉදිරි ගිවිසුම් කියලා. දැන් මෙයත් එක්ක ඔබ මේ ආවර්ණිත පොලි සාම්‍ය කියන තියරි එක ඉගෙන ගන්නට අවශ්‍යයි. covered interest parity. ඒතර අපි මෙතනදී කියනවා වෙළඳපොලේ පවතින තැන් විනිමය අනුපාතය. මොකද්ද මේ spot rate සහ ඉදිරි විනිමය අනුපාතය අතර ප්‍රතිශතක පරතරය. දේශීය පොලි අනුපාතය සහ විදේශ මුදලේ අදාළ විදේශ මුදල් වෙළඳපොලේ ඒ රටේ විදේශ පොලි අනුපාතය අතර වෙනසට ආසන්න වශයෙන් සමානයි කියන්නේ දේශීය පොලි අනුපාතය සහ විදේශ රටේ පොලි අනුපාතය අතර වෙනසට සමානයි. මොකද්ද? තැන් විනිමය අනුපාතය සහ ඉදිරි විනිමය අනුපාතය අතර ප්‍රතිශතක පරතරය. දැන් ඔබට මේ දක්න ලැබෙන්නේ මේක තමයි. ඒතර ඔබ කියනවා F කියලා කියන්නේ අපි forward එහෙම නැත්නම් ඉදිරි අනුපාතය. E කියලා කියන්නේ අපි spot rate එක එහෙම නැත්නම් තැන් විනිමය අනුපාතය. අපි කියනවා ඉදිරි අනුපාතය අඩු කිරීම තැන් විනිමය අනුපාතය, බෙදීම තැන් විනිමය අනුපාතය අරගත්තම ඉදිරි විනිමය වට්ටමක්ද අතිරික්තයක්ද කියලා. ඊළඟට අපි බලනවා දේශීය පොලි අනුපාතය සහ විදේශ පොලි අනුපාතය අතර ඇති පරතරය. ඒ අනුව අපි හදනවා ෆෝමියුලා එකක්. අපි ඒක කියනවා ඉදිරි විනිමය අනුපාතය අඩු කිරීම තැන් විනිමය අනුපාතය, බෙදීම තැන් විනිමය අනුපාතය සමානයි දේශීය පොලි අනුපාතය අඩු කිරීම විදේශීය පොලි අනුපාතය. පොඩි උදාහරණයක් අපිට කියන්න පුළුවන් මේ විදිහට. ශ්‍රී ලංකා භාණ්ඩාගාර බිල්පත් පළදාව 10%යි නම් ඇමරිකන් භාණ්ඩාගාර බිල්පත් පළදාව 1%යි නම් ඩොලරය සඳහා වාර්ෂික ඉදිරි විනිමය අනුපාතය එහි පවතින තැන් විනිමය අනුපාතයට වඩා 9%ක් වැඩි විය යුතුයි. ඒ අනුව දැන් තියෙන විනිමය අනුපාතය 150යි නම් වාර්ෂිකව ඉදිරි විනිමය අනුපාතය 163.5ක් වෙන්න ඕනේ. ඒකෝර ඔන්න අපිට පේනවා පොලි වෙනස නේ. වෙනසට අනුව අපිට කියන්න පුළුවන් කීයද විනිමය අනුපාතය විය යුත්තේ කියලා ගණනය කිරීමක් සිදු කරන්නට පුළුවන්. ඒ අනුව
පවතින තැන් අනුපාතය දේශීය පොලි අනුපාත සහ විදේශීය පොලි අනුපාත යන සාධක මත ඉදිරි විනිමය අනුපාතය තීරණය වන බව පැහැදිලි වෙනවා. ඔන්න ලින්ක් එක පොලි අනුපාත සහ විනිමය අනුපාතය අතර. ඒතර මෙන්න මේ අපි මේ මෙතන කතා කරලා තියෙන ගාන මම හිතන්නේ කලින් අහලා නැහැ. අපි නමුත් ඕන්ලයින් අහන්න පුළුවන්. ඇමරිකන් ට්‍රෙෂරි බිල් එක 101යි, ලංකාවේ ස්පොට් රේට් එක 9යි වර්ෂයක් සඳහා. එහෙමනම් තැන් විනිමය අනුපාතයට වඩා වර්ෂයක ඉදිරි විනිමය අනුපාතය කීයක් වෙන්න ඕනේද? කීයක් වෙන්න ඕනේද කියලා අපිට අහන්න. එතකොට අපි කියනවා එහෙනම් අනිවාර්යයෙන්ම මේ ඉදිරි විනිමය අනුපාතය ස්පොට් රේට් එකට වඩා 9ක් වැඩි වෙන්නට ඕනේ කියලා. මේකත් එක්ක අපි පොඩි මම ඔබට පොඩි ගාණක් දෙනවා. මේ ගාණ බලන්න ඔබට කරන්න පුළුවන්ද කියලා මේ ෆෝමියුලා එක අපි කතා කරපු ෆෝමියුලා එක භාවිතා කරමු. right. ලියා ගන්න ගාණ අපි කියනවා ස්පොට් රේට් එකනේ තැන් අනුපාතය ස්පොට් රේට් එක 176යි කියලා. හරි. ස්පොට් රේට් එක 176යි. දැන් අපි කියනවා 3 months forward. තෙමස් ඉදිරි විනිමය අනුපාතය අපි කියනවා 177යි කියලා. දැන් ඊළඟට මම ඔබෙන් අහනවා වාර්ෂික තෙමස් ඉදිරි අදිමිල කීයද කියලා. වාර්ෂික තෙමස් ඉදිරි අදිමිල කීයද කියලා. දැන් බලන්න ඔබට පුළුවන්ද කියලා මේ අපි කතා කරපුව අරගෙන මේ වැඩේ කරන්න. right මං කිව්වේ කීයද? තැන් විනිමය අනුපාතය 176යි 3 months forward 177යි. දැන් මම ඔබෙන් අහනවා වාර්ෂික තෙමස් ඉදිරි අදිමිල කීයද කියලා. right පුළුවන්ද ඔබට හදන්න? පොඩි උත්සාහයක් දරන්න බෑ. right අපි බලමු මේක හදන්න. ඔන්න අපිට කිව්වා කීයද දැන් අපේ ෆෝමියුලා එක මතකයිනේ. forward minus spot බෙදීම spot r minus r. මේකේ දැන් අපිට ආවා කීයද ස්පොට් එක කීයද? කිව්වේ අපි ස්පොට් එක 176 කිව්වා forward එක 177යි කියලා කිව්වා. ඔන්න අපි හදිනවා 177 අඩු කිරීම 176 බෙදීම 176. දැන් මේ ඔබට දුන්නේ කීයද? 3 months forward එක. එහෙමනම් 3 months forward එක මෙහෙමනම් මාස 12 annual එක කීයද? ප්‍රතිශතය ගන්න මේක 100න් වැඩි කරනවා. දැන් හදලා මට කියන්න බලන්න ඕගොල්ලන්ට එන උත්තරේ. forward rate එක ස්පොට් රේට් එක forward rate එකෙන් ස්පොට් රේට් එක අඩු කරා බෙදුවා ස්පොට් එකෙන් මේ අපිට හම්බුනේ 3 months එක එහෙනම් 3ෙන් බෙදුවා annual බලන්න 12න් වැඩි කරා අපි ඊළඟට 100න් වැඩි කරා ප්‍රතිශතය හොයන්න කීයද ආන්නේ පිළිතුරු දෙන්න
right පිළිතුරු ලැබෙනවා පිළිතුරු හරි 2.27යි එහෙමනම් මේ ඔබට දැන් මේ ගාන දැන් හදන්න පුළුවන් මේ විදිහට අපි දැකලා තියෙනවා ගණන් හම්බ වෙනවා ඔබට ඉතින් දැන් ඔබට මේ විභාගයේ මම අර එකපාරක් ඇහුවා මේක හදන්නේ කොහොමද කියලා කෙනෙක් මම ගෝ ඔබට විදේශ විනිමය වෙළඳපොළ ගැන කතා කරද්දි මේක කියන්නම් කියලා දැන් ඔබට මේක ඉතාමත් සුළු කාරණයක් නේ හරි පහසුවෙන් හදන්න පුළුවන් ගානක් බවට පත් වෙලා තියෙනවා නේ හරි එහෙනම් අපි ඊතුරු කොටස් ටික බලමු right ඊළඟට අපිට පේනවා විනිමය වෙළඳ උපක්‍රම right ඒතර ඔබට එකක් තමයි අන්තරාල වෙළඳාම ආබිට්‍රේජින් කියලා කියනවා. ඒතර අන්තරාල වෙළඳාම කියලා කියන්නේ වෙළඳපළ පවතින මිල වෙනස්කම් වලින් ලාභ ලබා ගැනීමට උත්සාහ ගැනීම. right ඒතර මෙතනදී ඔබ සිදු කරන්නේ අඩු විනිමය අනුපාතයේ අඩු වෙළඳපළකින් විදේශ මුදල් මිලට අරගෙන විනිමය ඒ විදේශ මුදල් වැඩි මිලකට වෙනත් වෙළඳපළක විකුණලා මුදල් හොයා ගැනීමට ඔබ උත්සාහ කරනවා. ඒතකොට විදේශ මුදල් අඩු වටිනාකමක් ඇති වෙළඳපළකින් මිලට අරගෙන විදේශ මුදල් සඳහා වැඩි වටිනාකමක් ලැබෙන වෙළඳපළක ඔබ විකුණනවා. එතකොට ඒ හරහා ලැබෙන වෙනස ඔබගේ ලාභය වෙනවා. ඊළඟට ඔබ කරන වැඩේ තමයි වර්ගය තමයි හෙජින්. right ඉතින් මේකදී ඔබ කරන්නේ අනාගතයේදී අනපේක්ෂිත වෙනස්කම් තුලින් ඇතිවිය හැකි අවදානම ආවරණය කිරීමට විනිමය වෙළඳාම සිදු කිරීම. උදාහරණ ලෙස ඉදිරි විනිමය කිවිසුම්, මුදල් හුවමාරු, මුදල් මනාපයන් options, මුදල් අනාගත කිවිසුම් යනාදී අපිට දක්වන්නට පුළුවන්. right ඒතර අපි මේ ගැන සාකච්ඡා කරනවා අපි ඊළඟ පාඩම එහෙම නැත්නම් අපි කරනකොට මේ මොකද්ද ව්‍යුත්පන්න වෙළඳපොළ ගැන කතා කරද්දී අපි මේක කතා කරනවා. නමුත් ඔබට ඉතා සරල දල අදහසක් ලබා දීමට අපි එකක් විතරක් වෙන්නවා ඉදිරි විනිමය කිවිසුම අපි ඉතා ප්‍රචලිත සරල එකක්. right දැන් මෙතනදී මෙහෙම දෙයක් සිදු වෙනවා. අපි හිතමු ඔබ වාහනයක් ආනයනය කරනවා. වාහනයක් ආනයනය කරන්නට යනවා. දැන් ටිකක් අමාරු වාහන ආනයනය කරන්නේ. වාහනයක් ආනයනය කරන්න යනවා ජපානයේ ඉඳලා. හරිද? ඔබට මේ ජපාන් වල ඉඳලා ඔබට මේ වාහනය ලැබෙනවා ශ්‍රී ලංකාව. right? ජපානයේ ඉඳලා ශ්‍රී ලංකාවට වාහනය ලැබෙනවා. එතකොට මේ වාහනය මේ ජපානයේ ඉඳලා ලැබෙන්න ඔබ ඕඩර් එක දාලා දැන් ඔබ ඕඩර් කරනවාද ඕඩර් එක ඔබ ප්ලේස් කරනවා අපි නෝ සැප්තැම්බර් 1 වෙනිදා කියලා සැප්තැම්බර් 1 වෙනිදාට ඔබ ඕඩර් එක ප්ලේස් කරොත් ඔබට මේක ලැබෙන්නේ මාස 3ක් ගිහිල්ලා. ඒතකොට අපි හිතමු ඕඩර් shipment ඕඩර් එක මෙදා නමුත් ඔබට මේ කාර් එක ලැබෙන්නේ receive කරන්නේ 1/12/2020. දැන් මේක තමයි තත්ත්වය. දැන් ඔබ ඕඩර් එක දාන්නේ 1/9 නමුත් ඔබට ලංකාවට හම්බ වෙන්නේ කාර් එක 1/12. right ඒකට මේ process එකට ඒ අනුව මෙන්න මේ process එකට ඔබට කියලා තියෙනවා 3 months නේ 3 months ඕඩර් එක දාලා ලංකාවට වාහනේ එන්න 3 months යනවා. right. ඒකට ඕඩර් එක ප්ලේස් කරා ලංකාවට ආවා. 3 months. දැන් මේක නම් තත්ත්වේ දැන් අපි බලමු මේකේ වෙන්නේ මොකක්ද කියලා. දැන් ඔබ මෙදා දැම්මා. මෙදා දවස අපි ගත්තොත් එහෙම 1/9/2020 ඔබ ගෙන්නන්න හදන්නේ අපි සරලව හිතමු ලක්ෂයක් yen ලක්ෂක වාහනයක් තමයි ඔබ ගෙන්නන්න උත්සාහ දාන්නේ. right මොන yen ලක්ෂක ඕඩර් එකක් ඔන්න ඔබ දානවා කවදාද සැප්තැම්බර් මාසේ 1 වෙනිදා.
දාලා දැන් ඔබ මේක ගෙන්නන්න උත්සාහ කරනවා. දැන් අපි උදාහරණයකට හිතමු මේ වෙලාවේදී yen එකේ රේට් එක එකක් yen සමානයි LKR 1.07යි. අපි දමු 1.0 අපේ මේ විදිහ අපි 1.7යි. 1.7යි. දැන් ඔබ yen ලක්ෂයක් වාහනයක් ගෙන්නන්න හදන උදාහරණයකට yen එකක් රුපියල් ශ්‍රී ලංකා රුපියල් 1.7යි. එහෙමනම් දැන් මේ වාහනේ වැලියු එක කීයද? දැන් මේ වාහනේ රුපියල් වැලියු එක ඔබ රුපියල් කීයක් අතේ තියාගෙනද මේ ඕඩර් එක අපි දාන්න ඕන? ඒකට අපිට පේනවා මේ ඕඩර් එක දාන්න නම් ඔබ ගාව තියෙන්න ඕනේ රුපියල් 1,70,000. අපි හිතමු ඔබ ඉතා අමාරුවෙන් රුපියල් 1,70,000ක් ණයට අරගෙන මේ ඕඩර් එක දානවා කවදද? සැප්තැම්බර් 1 වෙනිදා. දැන් මේ 1,70,000ක් ණයට අරගෙන ඔබ මේ ඕඩර් එක දැම්මට වාහනේ අද හම්බෙලා අද මේක ගෙවනවද? අද ගෙවන්නේ නැහැ. දැන් ගෙවන්නේ කවදද? ඔබට ගෙවන්න සිද්ධ වෙන්නේ මේක. ගෙවන්න සිද්ධ වෙන්නේ 1.12යි 2020. මෙදා තමයි හම්බෙන්නේ. දැන් මෙදා තමයි ගෙවන්න වෙන්නේ. මෙදා වාහනේ ආපුවම ඔබ ගෙවන්න ඕනේ කොච්චරද? yen ලක්ෂයක් ගෙවන්න ඕනේ. දැන් මම ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් ඔබ වෙල 1,70,000ක් කරගත්ත අර තිබ්බ එක්ස්චේන්ජ් රේට් එක. ඔබට තියෙන ගැරන්ටි එක එහෙම නැත්නම් විශ්වාසය කුමක්ද? මේ yen එක 1.7යි කියන තැනම රඳා පවතී කියලා මේ මුළු මාස 3 පුරා. දැන් ඔබට තියෙන විශ්වාසය මොකක්ද? දැන් ඔබට මේ මාස 3කින් තමයි මේක ගෙවන්න වෙන්නේ. අද 1,70,000 කොහොම හරි හොයාගත්තා. නමුත් දැන් මාස 3ක් ගිහිල්ලා දෙසැම්බර් 1 වෙනිදා මේ වාහනේ එනකොට ඔබට තියෙන ගැරන්ටි එක මොකද්ද? මේ රේට් එක මෙහෙමම තියෙයි. yen එකක් 1.7ෙම තියෙයි කියලා. ඔන්න දැන් අවදානමක් තියෙනවා. අවදානම කියන්නේ මොකද්ද? අවදානම කියලා කියන්නේ නෙගටිව් හිතන්න එපා. පොසිටිව් හිතමුකෝ. එකක් තමයි මේ දවස වෙනකොට මේ yen එක right පළවෙනි අවස්ථාව අපි ගත්තොත් පළවෙනි අවස්ථාව වෙන්න පුළුවන් දේ තමයි yen එකක් ගිහිලා දෙන්න පුළුවන් LKR 1.5ක්. 1.5ක්. දැන් මෙහෙම ගියොත් මොකද වෙන්නේ? ඔබට ගෙවන්න වෙන්නේ කීයද? 1,50,000යි. එහෙනම් ඔන්න ඔබට වාසි කොච්චරද? 20,000ක් වාසි. happy face නේ. happy face. දෙවෙනි අවස්ථාව මේ වෙන්න පුළුවන් දේ. හරි වෙන්න පුළුවන් දේ. මේ yen එක තියෙන්න පුළුවන් LKR දෙකකට ගිහින්. කියන්නේ දැන් yen එකක් ගන්න රුපියල් 2ක් ගෙවන්න ඕනේ. විනිමය අනුපාතය වැඩි වෙලා. දැන් ඔබට මොකද වෙන්නේ? දැන් ඔබට වෙනවා ගෙවන්න ලක්ෂ 2ක්. දැන් තත්ත්වය මොකද්ද? 30,000 loss. Unhappy. loss. තුන්වෙනි අවස්ථාව වෙන්න පුළුවන් මේ yen එක LKR 1.75ම පවතී. 1.7ම පවතී.
එහෙම වුණොත් මොකද වෙන්නේ? ඔන්න ඔබට 1,70,000 ගෙවන්න වෙන්නේ. No loss, no profit. No loss, no profit. Happy නෑ, unhappy නෑ. දැන් ඔයා ඉන්නේ මෙතන සැප්තැම්බර් 1 වෙනිදා. දැන් මේ සැප්තැම්බර් 1 වෙනිදා මේ අවස්ථා තුනෙන් මොකක් ඔබට එළඹෙයිද කියලා ඔබ කියන්නේ කොහොමද? ඔන්න ඔබට එහෙම සිද්ධ වෙනවා නක්ෂත්‍ර කළුවන් සොයාගෙන යන්න. එහෙමත් නැත්නම් අන්දනමක් ගෙනල්ලා බලන්න මෙදා මොකද වෙන්නේ කියලා. හැබැයි ඒක වෙයිද නැද්ද කියලා ඒත් කියන්න බෑ. හරි. දැන් ඒක ක්‍රමයක් නෑ. ඔබට අනාගතය දකින්න බෑනේ. අනාගතය දකින්න බෑ. ඒ වෙන අනාගතය දකින්න බැරි නිසා ඔබට දැන් අවදානමක් තියෙනවා. එක්කෝ මේ විනිමය අනුපාතය අඩු වෙලා ලාභ ලබන්න පුළුවන්. එහෙම නැත්නම් විනිමය අනුපාතය වැඩි වෙලා පාඩු ලබන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ප්‍රශ්නයක් නැතුව ඉන්නත් පුළුවන්. නමුත් මේ සිටුේෂන් තුنين මොකද්ද වෙන්නේ කියලා කියන්න බෑ. කියන්න බැරි නිසා දැන් අපි කියන ඔන්න ඔබ අවදානමක ඉන්නවා කියලා. එතකොට දැන් ඔබට විවිධ අපහසුතා තියෙනවා මේ මාස 3 ඇතුළත. ඔබට දැන් සල්ලි නැහැ 1,70,000 අතේ තියෙන්නේ. දැන් ඔබට එකපාරට නිවුස් එනවා. yen එක වැඩි වෙන්න යන්නේ. ඔන්න ඔබ බය වෙනවා. එකපාරට නිවුස් එනවා yen එක අඩු වෙන්න යන්නේ. ඔබ සතුටු වෙනවා. දැන් මේ විදිහට මේ මාස 3 පුරා ඔබට සතුටු වෙන්නයි බය වෙන්නයි වෙනවා. right? ළඟට බැරි වෙලාවක් මේ දවසේ yen එක රුපියල් 2කට ගිහිල්ලා තිබ්බොත් ඉතුරු 30000 හොයාගන්නේ කොහොමද කියන එක ඔබට දැන් ප්‍රශ්නයක්. නව ප්‍රශ්නකාරී ගැටලුකාරී තත්යකට මුහුණ පානවා. දැන් මේ වගේ අවස්ථාවල කොහොමද අපි මේක නවත්තගන්නේ? අපිට පුළුවන් මේ වගේ වෙලාවල් වලට forward contract එකකට එළඹෙන්න. forward contract එකකට එළඹෙන්න. right? දැන් එතකොට අපි මොකද කරන්නේ? අපි යනවා බැංකුවට. බැංකුවට ගිහිල්ලා කියනවා right මෙහෙම අපිට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ මාස 3ක් යනවා. right? එතකොට දැන් ඔබ ගාන්දුණු කරු ඔබ වෙනවනේ මේ alright. ඔබ යනවා බැංකුවට. right? බැංකුවට ගිහිල්ලා කියනවා බැංකුවට ගිහිල්ලා කියනවා right මට මේ ප්‍රශ්නයක් තියෙනවා. මට මාස 3ක forward contract එකක් දෙන්න. forward contract එකක් දෙන්න. forward rate එකක් දෙන්න. මොකද්ද මේ කියන්නේ? 3 months forward එකක් දෙන්න. මොකද්ද මේ කියන්නේ? මොහු කියනවා මට ගිවිසුමකට එන්න ඕනේ බැංකුවත් එක්ක මාස 3කට පස්සේ after 3 months. After 3 months on card can 1st of December 2020 1 yen will be sold at 1 yen equals LKR. දැන් බැංකුව මේක 1.4ම දෙන්නේ නැහැ. බැංකුවත් ඉදිරියේ සිදු වෙන්න පුළුවන් දේ බලලා අපි විවිධ ගණන් කියවද. අපි හිතමු මෙතන කියන බැංකුව 1.9. 1.9. ඔන්න කොන්ට්‍රැක්ට් එකක් ගන්න. right? එතකොට මේ කොන්ට්‍රැක්ට් එක ගහුවම customer agree to buy කියලා සයින් කරනවා. මේ පැත්තේ බැංකුව agree to sell කියලා ඕනොත් සයින් කරනවා. ඕන කොන්ට්‍රැක්ට් එක ගහුවා. දැන් මේක මොකද්ද මේ ගහලා තියෙන්නේ? අපි ගහලා තියෙන්නේ forward contract. ඒතර forward contract එකට අනුව මේ 1/12/2020 දවසේ අපි මොකද කරගත්තේ? අපි yen එකකට ගෙවන්න ඕන රුපියල් ගාන අද ඒ කියන්නේ මේ සැප්තැම්බර් මාසේ 1 වෙනිදා දැන් මම ෆික්ස් කරගත්තා. දැන් ඔයාට මේ සිනාරියෝ එකක්වත් අදාළ නැහැ. සිනාරියෝ එකක්වත් අදාළ නැහැ. මොකද දැන් ඔයා මෙදාට ගාන හරියටම දන්න. හරියටම දන්න. කීයද හරියටම ගන්න? 100,000 yen වැඩි කිරීම 1.9. ඒ කියන්නේ ඔයා දන්නවා ඔයාට එන්න ඕන ගාන LKR 1,90,000ක් අතේ තිබ්බනම් ඇති. එහෙනම් ඔබ මොකද කරන්නේ? දැන් ඔබට මේ 1,70,000 වැඩක් නැහැ. ඔබ හොයලා තියා ගන්නවා අදම 1,90,000.
ප්‍රශ්නේ ඉවරයි නේ. එතකොට ඔන්න හරි. 1,90,000ක් ඕනේ කියලා හරියටම දන්නවා. 1,90,000ක් අද හොයලා තියාගන්න. දැන් ඔබට මේ මාසෙ තුන පුරා කිසිම අපහසුකින් තොරව ඉන්න පුළුවන්. මොකද ඔබ දන්නවා මාස 3 ඇතුළත රේට් එක කීයට ගියත් මට කමන්නේ. yen rate එක 1.5ට ගියත් ඔබ ගන්න 1.9ට, 2ට ගියත් ඔබ ගන්න 1.9ට, 1.7 තිබ්බත් ගන්න 1.9ට. ඒක තමයි ඉතින් අවදානම හෙජ් කරනවා කියන්නේ. හැබැයි 1.9ට එහා කීයට ගියත් ඔබට ප්‍රශ්නයක් නැහැ. 1.9ට එහා කීයට ගියත් ප්‍රශ්නයක් නැහැ. මොකද බැංකුවේ ඇග්‍රී වෙලා ඉන්නවා ඔබට yen 1.9ට විකුණන්න yen ලක්ෂ. ඔබ ඇග්‍රී වෙලා ඉන්නවා 1.9ට ගන්න. ඒතර දැන් මේක ගිවිසුමක්. මේ ගිවිසුමට අපි කියනවා ඉදිරි ගිවිසුමක්. එහෙම නැත්නම් ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එකක් කියලා. මේ ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එක ඔබට දැන් කඩන්න බෑ. දැන් ඔබට කඩන්න බෑ. රයිට්. ඒතර ඔබ අනිවාර්යයෙන්ම 1.9ක් ගෙවන්න ඕනේ. ඔබ ඒකට බැඳී ඉන්නවා. රයිට්. බැංකුව ඔබට අනිවාර්යයෙන්ම yen 190 yen ලක්ෂය 1.9 ගාන විකුණන්න ඕනේ. ඒකට බැංකුවත් බැඳී ඉන්නවා. එහෙමනම් දැන් දෙපාර්ශ්වයේ ගිවිසුම ගැව්වට පස්සේ මොකද වෙන්නේ? මේ අනාගතයේ ඇති අවදානම කියන එක දැන් ඔන්න අයින් වුණා. සම්පූර්ණ. අවදානම අයින් වුණා. දැන් දෙපාර්ශ්වයේම දන්නවා බැංකුව දන්නවා මම දැන් yen ලක්ෂයක් මෙයාට රිසර්ව් කරන්න ඕනේ. කස්ටමර් දන්නවා දැන් මම 1,90,000ක් අතේ තියාගන්න ඕනේ. මේ වාහනේ ආපුවාම දෙසැම්බර් පළවෙනිදා ගන්න ඕනේ. දැන් අර තිබ්බ අවිනිශ්චිතභාවය නැති වුණා. අවදානම ඔබ කළමනාකරණය කරගත්තා, ෆික්ස් කරගත්තා. ඉතින් මෙන්න අපි කියන ඔන්න හෙජ් කරගත්තා. අවදානම කළමනාකරණය කරගත්තා. මොකද්ද භාවිතා කරේ? ඉදිරි ගිවිසුම. ඒ ඉදිරි ගිවිසුමේදී ඔබ මොකද කරේ? අද දවසේ කියන්නේ සැප්තැම්බර් 1 වෙනිදා අද දවසේ මාස 3කට පස්සේ දෙසැම්බර් 1 වෙනිදා වෙන ගණනුවකට ඔබ ගිවිසුමක් ගැහුවා. දෙසැම්බර් 1 වෙනිදා වෙනකොට yen එකේ රේට් එක ප්‍රෙඩික්ට් කරලා. ඒකට මොකද ඔබ කරලා තියෙන්නේ? yen එකක මිල අනාගත මිල පිළිබඳව අද දින ඔබ අපේක්ෂණය කරලා අද දවසේ ඒ අනාගත මිල සම්බන්ධයෙන් ගිවිසුමක් ගහලා දෙදෙනා අතර එකගතාවයකට ආවා. ඔන්න මේක තමයි අපි මේ කතා කරේ අවදානම කල්පනාකරණය කිරීම සම්බන්ධයෙන්. තොර මේදී අනාගතයේ අනපේක්ෂිත වෙනස් වීම් තුළින් ඇතිවිය හැකි අවදානම ආවරණය කිරීම සඳහා විනිමය වෙළඳාම කිරීම දැක්විය හැකියි. ඔන්න ඊළඟට අපිට තියෙනවා සමපේක්ෂණය. මේකේ මොකද කරන්නේ? මේ පුද්ගලයෝ කරන්නේ අනාගතයේදී විනිමය අනුපාතයේ වෙනස් වීමේ අපේක්ෂණයන් පදනම් කරගෙන විනිමය විකුණුම් වගකීම් සහ විනිමය ගැනුම් වත්කම් වල ශුද්ධ තත්වයන් පවත්වාගෙන යනවා. ඒකට අනාගතයේදී අවප්‍රමාණය වෙයි කියලා හිතනවා නම් ඒ කියන්නේ විනිමය අනුපාතය ඉහළයයි කියලා හිතනවා නම් ඔයා වත්කම් වැඩි කරනවා වගකීම් අඩු කරනවා. එතකොට වගකීම් වලට අඩුවෙන් මේ වත්කම් වලට වැඩිපුර මුදලක් ලැබෙනවා වගකීම් වලට සාපේක්ෂව. වත්කම් ප්‍රමාණය වැඩිනේ. එතකොට ඒකට වැඩි ලාභයක් ලැබෙනවා. අනාගතයේදී ප්‍රති ප්‍රමාණය වේ කියලා හිතනවා නම් මොකද කරන්නේ? මේ ප්‍රතිමාණය වේ කියලා දෙන ප්‍රති ප්‍රමාණය වේ අපේක්ෂා කරනවා නම් මොකද කරන්නේ? වත්කම් අඩු කරලා වගකීම් වැඩි කරනවා. එතකොට වගකීම් වල පියවීමට යන දේශීය මුදල් ප්‍රමාණය අඩු වෙනවා. නේ? වගකීම් පියවීම සුද්ධ ප්‍රමාණය අඩු වෙනවා. එතකොට එහෙමනම් ඔන්න ඔබට අනාගතයේදී විනිමය අනුපාතය අප්‍රමාණ වේද ප්‍රති ප්‍රමාණ වේද බලලා ඔබට පුළුවන් ඔබගේ වත්කම් වගකීම් වල සුද්ධ තත්ත්වය වෙනස් කරගන්නට වෙනස් කරලා පවත්වාගෙන යන්නට. දැන් මේ විනිමය අනුපාතය තීරණය කිරීම සඳහා විවිධ ප්‍රතිපත්ති රජයන් විසින් පවත්වාගෙන යන්නට පුළුවන්. එතකොට එයින් එක ප්‍රතිපත්තියක් තමයි පාවෙන විනිමය අනුපාත ප්‍රතිපත්තිය. එතකොට මේ පාවෙන විනිමය අනුපාත ප්‍රතිපත්තියේදී ඔබ සිදු කරන්නේ ඉල්ලුම හා සැපයුම මත විනිමය අනුපාතය තීරණය වීමට ඉඩ හැරීම. ඒතර ඔබට පේනවා මේ D0 එහෙම නැත්නම් මෙන්න මේ ඉල්ලුම අවස්ථාවේදී ඉල්ලුම සහ සැපයුම සමපාත වන අවස්ථාව එක්ස්චේන්ජ් රේට් එක එහෙම නැත්නම් විනිමය අනුපාතය E0 ලෙස දක්වනවා. දැන් මේ අවස්ථාවේදී සිද්ධ වෙලා තියෙන්නේ
ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. ඉල්ලුම වැඩි වුණාම මොකද උනේ? D1 වලට ඉල්ලුම වක්‍රය විතන්නුණා. එතකොට ඔන්න ඉල්ලුම වැඩි වුණා සැපයුම එසේම තියෙද්දි එහෙමනම් දැන් මෙතන ඉල්ලුම් සහ සැපයුම් වක්‍රය කැපෙන තැන E1 එහෙම නැත්නම් විනිමය අනුපාතයත් ඔන්න ඉහළ ගියා. right? එතකොට ඉල්ලුම වැඩි වුණා. ඒ අනුව සමතුලිතතාවය වෙනස් වුණා. දැන් E0 වල තිබුණු විනිමය අනුපාතය E1 වලට වෙනස් වුණා. මේ ආකාරයෙන් සැපයුම වෙනස් වීම ඉල්ලුම වෙනස් වීම මත නිදහසේ විනිමය අනුපාතය තීරණය වීමට ඉඩ හැරීමට අපි කියනවා පාවෙන විනිමය අනුපාත ක්‍රමය කියලා. ඊළඟට තමයි පාලිත ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක් අපිට දක්නට ලැබෙන්නේ. එතකොට මෙතනදී රජය හෝ මූල්‍ය අධිකාරිය දේශීය මුදල විදේශීය මුදලකට බද්ධ කරලා විනිමය අනුපාතය තීරණය කරලා වෙළඳපොළට ප්‍රකාශ කරනවා. වෙළඳපොළ එම ප්‍රකාශිත අනුපාතය ගනුදෙනු සඳහා භාවිතා කරනවා. දැන් උදාහරණයකට ඔබට මෙතන පේනවා මෙතන ඉල්ලුම තියෙනවා D සැපයුම තියෙනවා S. ඒ අනුව සමතුලිත තත්ත්වය වෙන්නේ E0. E0 තමයි සමතුලිත තත්ත්වය. නමුත් මෙතනදී මොකද කරන්නේ? මූල්‍ය අධිකාරිය කියනවා සමතුලිත තත්ත්වය මේක වෙන්න පුළුවන්. නමුත් දැන් අපේ තත්ත්වය තමයි E1. උදාහරණයකට මෙතන 150 තමයි E0 කියන්නේ. නමුත් කියනවා right 150 වෙන්න ඇති. නමුත් අපි පාලනය කරලා තියෙනවා මේක දැන් යන්න පුළුවන් 140ට. E1 කියලා අඩු විනිමය අනුපාතයක් ප්‍රකාශයට පත් කරනවා. සමතුලිතතාවයට වඩා අඩු තත්ත්වයක්. අඩු තත්ත්වයක් ප්‍රකාශයට පත් කරපුවම ඔබට පේනවා මෙතන ඔන්න හිඟයක් ඇති වෙනවා නේ. එතකොට මේ සඳහා ඔන්න මොකද කරන්නේ? මහා බැංකුව මූල්‍ය අධිකාරිය වෙළඳපොළට විදේශ විනිමය සැපයීම සිදු කරනවා. ඒ වගේම ඔවුන්ට පුළුවන් සමතුලිත තත්ත්වයට වඩා ඉහළ විනිමය අනුපාතයක් ප්‍රකාශයට පත් කරන්න. උදාහරණයක් සමතුලිත තත්ත්වය 150යි. ඕන් කියන වෙන්නේ නැති. නමුත් අපි කියනවා දැන් අපේ රේට් එක ඔබ භාවිතා කළ යුතු අනුපාතය 160යි. 150යි තමයි සමතුලිත තත්ත්වය. නමුත් 160යි කියලා කියනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඔන්න අදි ඉල්ලුම් තත්ත්වයක් දැන් මෙතන ආපහු ગેප් එකක් ඔබට දක්නට ලැබෙනවා. right? එතකොට මේ ગેප් එක වැඩි වුණාම මෙතනදී මොකද කරන්නේ? අදාළ මූල්‍ය අධිකාරිය විසින් ඒ ගැප් එක වහන්නට තමන්ගේ සංචිත යොදා ගැනීම සිදු කරනවා. සංචිත යොදා ගැනීම සිදු කරනවා. එහෙම නැත්නම් වැඩිපුර තියෙනා වූ ඩොලර් අවශෝෂණය කර ගැනීම සිදු කරනවා. right? එතකොට මේ අනාදී වශයෙන් සමතුලිත තත්ත්වයට වඩා ඉහළ හෝ පහළ ස්ථාවර විනිමය අනුපාතයක් ප්‍රකාශයට පත් කරමින් මූල්‍ය අධිකාරිය විසින් විනිමය අනුපාතය පාලනය කිරීම මෙතනදී අපිට දක්නට ලැබෙනවා. එතනදී ඇතිවෙන අධි ඉල්ලුම හෝ අධි සැපයුම ඔවුන් තමන්ගේ සංචිත වලට අවශෝෂණය කිරීම හෝ සංචිත වලින් විදේශ මුදල් ලබා දීම යන ක්‍රම දෙක හරහා පාලනය කිරීම සිදු කරනවා. ඊළඟ කරන්න පුළුවන් දේ තමයි පාලිත පාවෙන විනිමය අනුපාත ක්‍රමය. දැන් ඔන්න ඔබ මේ දෙකේ හයිබ්‍රිඩ් එකක් ගේනවා. දැන් ඔබ කියනවා මෙහෙම right okay E0 කියන්නේ ඉල්ලුම හා සැපයුම සමපාත වන තත්ත්වය right මේක තමයි හරියට තියෙන්න ඕනේ අපි තුම 150යි කියලා මේක තමයි තියෙන්න ඕනේ විනිමය අනුපාතය නමුත් ඔවුන් කියනවා right okay මේ අනුපාතය වෙනස් වෙන්න පුළුවන් ඉල්ලුම හා සැපයුම වෙනස් වෙලා හැබැයි මේක කොහොම වෙනස් වුණත් මේක යන්න බෑ E2 වලට වඩා වැඩියෙන් මේක යන්න බෑ E1 වලට වඩා අඩුවෙන් මේ දෙක අතරේ මේ අනුපාතය ඕන විදිහට වෙනස් වුණාට අපිට කමක් නැහැ. එතකොට බැරි වෙලාවත් මෙතනින් එහාට යන්න ගියොත් මහ බැංකුවේ විකුණුම් අනුපාතයෙන් විකුණුම් විනිමය අනුපාතය හරහා ඒක පාලනය කරනවා. පහළට යන්න ගියොත් මහ බැංකුවේ ගැනුම් විනිමය අනුපාතය හරහා ඒක පාලනය කරනවා. එතකොට මේ විනිමය අනුපාතය ඕනට වඩා පහළ වැටෙන්න දෙන්නෙත් නැහැ. විනිමය අනුපාතය ඕනට වඩා ඉහළ යන්න දෙන්නෙත් නැහැ. මේ සීමාවන් දෙක ඇතුලේ පාලනය වීමට ඉඩ සලස්වනවා. ඉතින් මෙවැනි දෙයකට අපිට කියන්න පුළුවන් පාලිත පාවෙන විනිමය අනුපාත ක්‍රමයක්. මෙහිදී වෙළඳපොළ විනිමය අනුපාතයන් මහා බැංකුව විසින් තීරණය කරන ලද උපරිම සහ අවම විනිමය අනුපාතයන් දෙක අතර වෙළඳපොළ බලවේග මගින් තීරණය වීමට ඉඩ ලබා දෙනවා. ඉල්ලුම සැපයුම මගින් තීරණය වෙන්න ඉඩ දෙනවා. නමුත් ඉහළ සහ පහළ සීමාවන් පාලනය කිරීම සිදු කරනවා. ඒතර මේ අවස්ථාවේදී යම් කිසි වෙලාවක ඉහළ හෝ පහළ සීමාව කැඩීමට උත්සාහ වෙනවා යනවා නම් ඒ සඳහා තමන්ගේ සංචිත භාවිතා කරලා
විදේශ විනිමය විකිණීම හෝ මිලදී ගැනීම මහා බැංකුව විසින් සිදු කරනවා. ඒ තුළ මේ කොරිඩෝ එකේ මේක පාලනය කිරීම සිදු කරනවා. එහෙනම් අපි හොයාගත්ත ප්‍රධාන ක්‍රම තුන පාවෙන විනිමය අනුපාත ක්‍රමය, පාලිත ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය, ඊළඟට පාලිත පාවෙන විනිමය අනුපාත ක්‍රමය. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය වෙළඳපොළ දිහා ගත්තොත් අපිට පේනවා විදේශ විනිමය සමාන්විත වෙනවා ස්තර දෙකක. විදේශ විනිමය වෙළඳපොළේ තියෙනවා අපි දකිනවා පුද්ගල හෝ සිල්ලර වෙළඳපොළ, ඊළඟට අන්තර් බැංකු සහ තොග වෙළඳපොළ. අන්තර් බැංකු තොග වෙළඳපොළ දක්නට ලැබෙනවා. ඒතකොට අන්තර් බැංකු විදේශ විනිමය වෙළඳපොළ අසංවිධිත වෙළඳපොළක් හැටියට තමයි අපිට දක්නට ලැබෙන්නේ. එතකොට පුද්ගල හෝ සිල්ලර වෙළඳපොළ කියලා අපි කියන්නේ එක් පුද්ගලයන් හෝ ආයතන ගනුදෙනුකරුවන්ගේ ගනුදෙනු වලින් සමන්විත වන්නා වූ වෙළඳපොළ. අන්තර් බැංකු හොවත් තොග වෙළඳාම සිදුවන්නේ බලයලත් විදේශ විනිමය වෙළඳුන් හා බලපත්‍රලාභී වාණිජ බැංකු අතර තමයි මේක සංවිධානය වෙලා තියෙන්නේ. එතකොට මේ වෙළඳපොළ බැංකු ක්‍රමය තුල විදේශ විනිමය ද්‍රවශීලතාවය කළමනාකරණය කිරීමට උපකාරී වෙනවා. විදේශ වෙළඳපොළේ ප්‍රධාන කාර්යයන් දෙක මොකක්ද කියලා අහුවොත් අපිට කියන්න පුළුවන් එක කාර්යයක් තමයි එක් රටක මුදල් ඒකකයක් වෙනත් රටක මුදල් ඒකකවලට හුවමාරු කිරීමට ඉඩ ප්‍රස්තාව ලබා දෙනවා. අපිට පුළුවන් යූරෝ ඩොලර් වලට හුවමාරු කරන්න, ඩොලර් යූරෝ වලට, යූරෝ ස්ටර්ලින් පවුන්ඩ් වලට මේ විදිහට හුවමාරු කරන්න ඉඩ ලබා දෙනවා. ඒ වගේම දේශීය සහ විදේශීය මුදල් රුපියල් ඩොලර් වලට යනාදී වශයෙන් හුවමාරු කරන්න උපකාර ලබා දෙනවා. දෙවැනි එක තමයි විවිධ ව්‍යුත්පන්න උපකරණ. මොකද ව්‍යුත්පන්න උපකරණ currency swaps, forward contracts, options යනාදී භාවිතා කරලා විදේශ විනිමය අනුපාතයේ වෙනස් වීම තුළ ඇතිවන අවදානම අවම කිරීමට උපකාර වෙනවා. මෙයත් විදේශ වෙළඳපොළ තුළ දක්නට ලැබෙනා වූ දෙයක්. විදේශ වෙළඳපොළ හරහා කෙරෙනා වූ කාර්යයක්. අවදානම අවම කර ගැනීමට ව්‍යුත්පන්න උපකරණ ලබා දීලා තියෙනවා. එතකොට මේක එකක් අපි සාකච්ඡා කරා අද පුඩි උදාහරණයක් forward rates ගැන. අපි ඊළඟ සතියේ ව්‍යුත්පන්න වෙළඳපොළ කතා කරද්දී මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමු. ඒකට මෙහෙම මේ වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම සිදු වෙනවා. ඒකට අපි දන්නවා විවිධ ආනයනකරුවන් විසින් ප්‍රධාන වශයෙන් ඉල්ලුම සිදු කරනවා, අපනයන කරුවන් විසින් සැපයුම සිදු කරනවා. එතකොට දේශීය ආයෝජකයෝ වෙනත් රටවල ආයෝජනය කිරීම, ණය මුදල් ගෙවීම හරහා අවුට්ෆ්ලෝ එක දක්නට ලැබෙනවා. පිටට යාම, ඒ වගේම විදේශ ආයෝජකයෝ ලංකාවට පැමිණීම සහ විදේශ ආයෝජන ලංකාවට පැමිණීම තුන ප්‍රධාන ඉන්ෆ්ලෝ එක අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම වෙනත් රෙමිටන්සස් ලංකාවේ ඉන්න පිටරට වැඩ කරන අය ලංකාවට මුදල් ලැබීම, මේ වෙන දේවල් හරහා අපිට මේ ඉන්ෆ්ලෝ එක දක්නට ලැබෙනවා. විදේශ විනිමය වෙළඳපොළේ තියෙන ප්‍රධානතම අවදානම මොකද කියලා අහුවොත් ප්‍රධානතම අවදානම තමයි විනිමය අනුපාතයේ උච්චාවචනය වීම තුළ ඇතිවෙනා වූ අවදානම. විදේශ විනිමය අනුපාතයේ දැඩි ලෙස උච්චාවචනය වෙනකොට විදේශ විනිමය වල ගනුදෙනු වල අවදානම ඉහළ යනවා. ඒතකොට විදේශ ඒ වගේම විදේශ විනිමය වලින් ඩිනොමිනේට් කරපු වත්කම් සහ වගකීම් පවත්වාගෙන යාමේදී ඒවායේ පොසිෂන් එක වෙනස් වෙනවා. right? ඒතකොට ඔබට තිබෙනා වූ විදේශ විනිමය වත්කම්, විදේශ විනිමය වගකීම් රුපියල් වලින් ප්‍රකාශයට පත් කරද්දී ඒ ප්‍රකාශයට පත් කරනකොට එහි අගේ ඉහළ හා පහළ යාම මේ විනිමය අනුපාතයේ වෙනස් වීමත් එක්ක පවතිනවා. ඒතර ඔබට කියන්න පුළුවන් මගේ විදේශ ආයෝජන තියෙනවා ඩොලර් ලක්ෂයක. මේ ඩොලර් ලක්ෂය මෙහෙමම තියෙද්දි රුපියල් විනිමය අනුපාතය 150යි නම් ඔබ මෙහිදී දක්වන්න වෙන්නේ මට 1.5 මිලියන් තියෙනවා කියලා. 160ට ගියොත් 1.6 මිලියන් කියලා කියනවා ඔබ. එහෙම නැත්නම් ඔබට කියන්න පුළුවන් 110ට විතර ගියොත් 1.1 මිලියන් කියලා. ඒතකොට ඩොලර් ගාන එහෙමම තියෙනවා ඩොලර් වටිනාකම. නමුත් රුපියල් වලින් ඔබ බැලන්ස් ෂීට් එකේ එහෙම නැත්නම් ඔබේ ගිණුම් වල දක්වද්දී රුපියල් අගය ඉහළ යාම පහළ යාම සිදු වෙනවා. ඒ තුළ ඔබගේ වත්කම් හා වගකීම් පොසිෂන් එක තත්ත්වය ඉහළ යාම පහළ යාම සිදු වෙනවා. මේ විනිමය අනුපාතයේ උච්චාවචනයත් එක්ක. right? එතකොට මේක නවත්ත ගන්න එහෙම නැත්නම් මේකේ තියෙන ඇති වෙන අවදානම පාලනය කරගන්න
ඔබට තියෙනවා ව්‍යුත්පන්න උපකරණ, විවිධ ව්‍යුත්පන්න උපකරණ, swaps, forwards, options යනාදී වශයෙන්. right. පොඩි මේකක් ආවා අර පැහැදිලි කරන්න කියලා ආවන්නේ පොලි අනුපාත සාම්‍ය. දැන් ඔබ මෙතන දැනගත යුතු දේ තමයි වෙළඳපොලේ පවතින තැන් විනිමය අනුපාතය සහ ඉදිරි විනිමය අනුපාතය අතර ප්‍රතිශතක පරතරය. දේශීය පොලි අනුපාතය සහ අදාළ විදේශ මුදලේ විදේශ මුදල් වෙළඳපොලේ රටේ විදේශ පොලි අනුපාතය අතර වෙනසට ආසන්න වශයෙන් සමාන වෙනවා. දැන් අපි F කියලා ගන්න මෙතනදී forward rate එක, E කියලා අපි කියලා දෙන්නේ spot rate එක. ඒතර අපි කියනවා forward rate minus spot rate බෙදීම spot rate එකෙන් අපිට කියන්න පුළුවන් ඉදිරි විනිමය වට්ටමක්ද අතිරික්තයක්ද තියෙන්නේ. දේශීය පොලි අනුපාතය අඩු කිරීම විදේශීය පොලි අනුපාතය අරගෙන අපිට කියන්න පුළුවන් පොලි අනුපාත පරතරය. එතකොට මේ ඉදිරි විනිමය අනුපාතය ඉදිරි විනිමය වට්ටමක්ද අතිරික්තයක්ද කියලා මෙතන කියනවා forward rate එකෙන් spot rate එක අඩු කරලා spot rate එකෙන් බෙදලා ඊළඟට අපි කියනවා දේශීය පොලි අනුපාතය සහ විදේශීය පොලි අනුපාතය අතර පරතරය කීයද කියලා අරගන්න. එතකොට මේක අපි මේ විදිහට මේ ආවර්ණිත පොලි සාම්‍ය අර්ථය අපි කියනවා ඉදිරි විනිමය හෝ අතිරික්තය සමානයි යම්කිසි විදේශ මුදලක ඉදිරි විනිමය වට්ටම හෝ අතිරික්තය සමානයි දේශීය පොලි අනුපාතය සහ විදේශීය පොලි අනුපාතය අතර පරතරයට කියලා. right මේක තමයි මේ තියරි එකේ කියන්නේ. එතකොට උදාහරණයක් කරලා අපිට නිකන් සරල උදාහරණයක් දෙන්න පුළුවන්. ශ්‍රී ලංකා භාණ්ඩාගාර බිල්පත් පළදාව 10%. ඇමරිකන් භාණ්ඩාගාර බිල්පත් පළදාව 101යි. එහෙමනම් දැන් කීයද පොලි අනුපාත පරතරය 10% අඩු කිරීම 101 කියන්නේ 9%. එහෙමනම් අපි කියනවා 9% නම් අපි කියනවා ඩොලරය සඳහා වර්ෂයක ඉදිරි විනිමය අනුපාතය පවතින තැන් අනුපාතයට වඩා 9%ක් වැඩි විය යුතුයි. ඒ කියන්නේ මේක 9%යි. ඒ නිසා අපි කියනවා ඉදිරි විනිමය අනුපාතය අනිවාර්යෙන් මේකේ උත්තරය වෙන්න ඕනේ 9%යි කියලා. ඒ අනුව අපි කියනවා තැන් විනිමය අනුපාතය 150යි නම් වාර්ෂික ඉදිරි විනිමය අනුපාතය 163.5ක් වෙන්න ඕනේ කියලා. right එතකොට මේ E කියන එක 150යි කිව්වොත් අපි කියනවා F එක අපි දැන් ගන්නනේ E කියන එක 150යි R minus R star කියන්නේ 9%යි. එහෙමනම් ගාන හදලා බලපුවම අපි කියනවා ඒක 163.5ක් වෙන්න ඕනේ. ඒ අනුව පවතින තැන් අනුපාතය දේශීය පොලි අනුපාතය සහ විදේශීය පොලි අනුපාතය යන සාධක මත ඉදිරි විනිමය අනුපාතය තීරණය වන බව පැහැදිලි වෙනවා. මේක තමයි මේකෙදි මේ තියරි එකේදී කියන්නේ. ඒත් ඒ තියරි එකම තමයි අපි අතනදී පාවිච්චි කරන්නේ. ඒකට ඔබට කියන්න පුළුවන් ඕනම වෙලාවක මේව treasury bill rates දෙක දීලා කියන්න පුළුවන් right okay spot rate එක මෙච්චර එහෙනම් forward rate එක කීයද? මේකත් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. right එතකොට අපි මේකටම අදාළ තව ගණන් කීපයක් මම ඔබට කියන්න ටක් ගාලා කරලා බලන්න හරියනවද කියලා. right තව අපි බලමු පේපර් එකක් 2019 මාර්තු 2019 මාර්තු බලමු. right ඔන්න කියනවා මේ කියනවා ශ්‍රී ලංකා ඇමරිකානු ඩොලරය හා ශ්‍රී ලංකා රුපියල අතර එතැන් විනිමය අනුපාතය 179යි. ඒකට කියනවා ස්පොට් එක 179යි කියලා කියනවා. ඊළඟට කියනවා එහි මාසක ඉදිරි අනුපාතය ඇමරිකානු ඩොලරය හා ශ්‍රී ලංකා රුපියල 180යි. 1 month forward නේ forward කීයද කියන්නේ 180යි. वार्षिक एक मास इदिरी मिल इदिरी आदि मिल वार्षिक एक मास विदिरी इदिरी आदि मिल कीयද කියලා ගණනය කරන්න කියලා. right forward premium ගණනය කරන්න බලන්න.
කීයද එන්නේ ඔබට? right දුෂාන් උත්තරයක් දානවා අනික අය කොහමද? අනිත් අයගේ උත්තර දාන්න බෑ. right චාමරත් ඒ උත්තරෙමයි. හරි දැන් කොහොමද හදන්නේ? හරි ලේසියිනේ. අපි දන්නවා මොකද්ද ෆෝමියුලා එක? f - e බෙදීම e සමානයි r - r star. ඕකනේ මේ අපිට මතක තියෙන්නේ. දැන් අපි මේක හදමු. 180 අඩු කිරීම 179 බෙදීම 179. දැන් මේ දීලා තියෙන කීයද? එක්වස් නේ. එහෙනම් එකෙන් බෙදුවා 12න් වැඩි කරා. වැඩි කිරීම 100. ආදර්ශම 7. ආදර්ශම 7. එමනම් අපිට පේන මේ ගාන මේ තප්පර දෙකක් තුනක් වගේ ඇතුළත හදා ගන්න පුළුවන් වෙනවා ඔබ මේක හොඳට මතකේ තියාගත්තොත්. right මේක දැන් හැමදාම වගේ අහන ගානක් නිසා මේ පොඩ්ඩක් හොඳට මතකේ තියාගෙන ඉන්න ඒක වැදගත් වෙනවා නේ. හරි එහෙමනම් මේ අපිට පුළුවන් අද විනාඩි 10ක් කලින් අවසන් කරන්න. එතකොට එන සතිය අපි කතා කරනවා ව්‍යුත්පන්න වෙළඳපොළ. ඊළඟට අපිට ඉතුරු වෙලා තියෙනවා ගෙවීම් හා පියවීම් පද්ධතිය පිළිබඳව සාකච්ඡා කරන්න. right ඔබට මේ කතා කරපු දේ හෝ පෙර දේවල් සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා? ගැටලු තියෙනවා නම් ඔබට निराකරණය කරගන්න පුළුවන්. right clear. අනික් අයට කොහොමද? පාස් පේපර්ස් කරනවාද? කරනවා අනිවාර්යෙන් කරනවා. හැබැයි පාස් පේපර් කරනකොට ඕගොල්ලෝ පාඩම් කරලා එන්න ඕනේ. මම පාඩම් කරලා පාස් පේපර්ස් කරලා වැඩක් නැහැ. හැබැයි මතක තියාගන්න පාස් පේපර්ස් රිපීට් වීමේ ප්‍රතිශතයක් එහෙමම රිපීට් වීමක් නම් වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම අලුත් ප්‍රශ්න එනවා. ඒක තමයි අපි කියන්නේ පාස් පේපර්ස් කරන එක හොඳයි. නමුත් මතක තියාගන්න පාස් පේපර්ස් වල පෙර වගේ එකම ප්‍රශ්න රිපීට් වීමක් නම් වෙන්නේ නැහැ. නමුත් අපි අනිවාර්යෙන් කරනවා. එන ගැටලු වෙනත් ගැටලු තිබේද? right ඔබට වෙනත් ගැටලු නැත්නම් අද අපි පොඩ්ඩක් කලින් ක්ලාස් එක නිමා කරනවා. එන සතිය අපි ආමු ව්‍යුත්පන්න වෙළඳපළත් එක්ක.